හොඳයි ආයිබෝවන් කියලා පිළිගන්න සියලුම දෙනාව එහෙනම් අපස්සරක් සපෝට් IT YouTube channel එකට මේ වෙද්දී අපි grade 13 lessons වල ගොඩක් දේවල් කතා කරලා ඉවරයි. ඉතින් අන්තිම පැත්තේ ඉඳන් මම BS plan කියලා lesson එක කතා කරලා ඉවරයි. ඉතින් information system කියන පාඩම මේ පැත්තේ ඉඳන් ඉන්න තියෙනවා. මම කරගෙන ගියේ මේ syllabus ටිකක් අමුතු විදිහකටනේ. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට නෙවෙයි. කොහොමද අපි grade 13 පටන් ගත්ත part එකේ ඉඳලා start එකේ ඉඳලා මේ පැත්තටත් end එකේ ඉඳලා මේ පැත්ත තමයි කරගෙන ගියේ. ඉතින් මේ පැත්තෙන් තාම කවර් කරලා තියෙනවා මම BS plan කියන lesson එක විතරයි. මේ පැත්තෙන් නම් management lessons මම තුනක් මේකදී කවර් කරලා තියෙනවා. management, marketing management, HRM කියන තුන කවර් කරලා තියෙනවා. මේ පැත්තෙන් තව එකක් කවර් වෙන්න ඕන නිසා තමයි මම information system කියන පාඩම දැන් පටන් ගන්න හිතුවේ. මේක එක වීඩියෝ එකකින් ඉවර කරලා දාන්න පුළුවන් බොහොම සරල පොඩි පාඩමක්. ඉතින් අපි මේක පටන් ගමු. ඉතින් මේ වැඩේට මම පේන්ට් එක පාවිච්චි කරන්න යන්නේ නැහැ. මේ වගේ නෝට් එකක් හදලා තින්නේ. ඉතින් මම මේ නෝට් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියන්න. වගේම ඔයගලන්ට ටීචර්ස් ගයිඩ් එකක් මම මේකට උදව් කරගන්නවා මේ පාඩම කියලා දෙන්න. ඉතින් ඒක ඔයගලන්ට ගන්න පුළුවන් ni.lk එකෙන්. මම ඒකේ ලින්ක් එකත් මෙන්න මේ ලින්ක් එකත් මම දාලා තියන්නම් මෙතනින්. හොඳයි. හොඳයි අපි පටන් ගමු. ඉන්ෆෝමේෂන් සිස්ටම්. ඒ කියන්නේ තොරතුරු පද්ධති සිංහලෙන් නම් තොරතුරු පද්ධති. ඉතින් මේ පාඩම ගැන කතා කරද්දි ඉස්සෙල්ලාම අපි තොරතුරු පද්ධති වල හිස්ටරි එක පොඩ්ඩක් බලමු. ඒ කියන්නේ ඉතිහාසය. පොඩක් කලින් දේවල් බලලා තමයි දැන් තියෙන දේවල් එක්ක කොහොමද යන්නේ කියලා තියෙන්නේ. ඉතින් මේ පාඩම කතා කරගෙන යද්දි අපි ඕගනයිසේෂන් එකක ඉන්නවනේ එක එක ලෙවල්ස් ඔපරේෂනල් ලෙවල් එක ඊට උඩ ඔය විදිහට ලෙවල්ස් තියෙනවා මැනේජ්මන්ට් ලෙසන් එක බලලා නෙවෙයි නම් ඔයගොල්ලෝ ඉන්නේ දැනටමත් අනිවාර්යෙන් ගිහලා මැනේජ්මන්ට් ලෙසන් එක බලලා එන්න. මොකද ඒකෙන් පොඩි සපෝට් එකක් හම්බ වෙනවා ඔයගලන්ට මේ ලෙසන් එක තිතරම තේරුම් ගන්න. ඒ කියන්නේ එහෙම නැතුණත් පුළුවන්. හැබැයි මම කියන්නේ අර ලෙසන් එකේ තියෙන නොලෙජ් එක තියෙනවා නම් මෙතනදී තව පොඩ්ඩක් ලේසි දේවල් අඳුර ගන්න. ඉතින් මම කිව්වේ ඕගනයිසේෂන් එකේ තියෙන එක එක ලෙවල්ස් වලට ගැලපෙන්න IT කරන කට්ටිය. කියන්නේ IT කරන කට්ටිය කියන්නේ IT කරන කට්ටිය දැන් කියන්නේ කොහොමද? ඒගොල්ලෝ ගිහලා software engineersලා වෙලා ඒගොල්ලෝ software හදනවා. ඒගොල්ලෝ software හදනවා කියලා කියන්නේ මේ වගේ Word, PowerPoint කියන්නේ software තමයි. එනට ඒගොල්ලෝ අපේ මේ ඕගනයිසේෂන්ස් වල එක එක තියෙන වැඩවලටම ගැලපෙන්න කස්ටමයිස් කරපු software මේ software engineersලාට කියලා අපිට හදාගන්න පුළුවන්. ඉතින් ඒවා හදාගන්නදී මෙන්න මේ එකින් එක levels වලට ගැලපෙන්න තමයි අපි හදාගන්න ඕනේ. software engineersලාට කියලා. ඉතින් ඒක ඒ විදිහට කියලා දැනගන්න නම් ඒවට අදාළව තියෙන මොන මොන වර්ගයේ softwaresද මොන මොන විදිහද කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ කියන එක ගැන idea එකක් අපිට ගන්න පුළුවන් මෙන්න මේ පාඩම හරියට ඉගෙන ගත්තොත් so very important විභාගෙට important වගේම ඇත්තරම organization එක run කරන්න ඉන්න කෙනෙක් නම් මේක නැතුම බැරි lesson එකක්. හොඳයි එහෙනම් අපි පටන් ගමු. Evolution of Information and Communication Technology ICT කියන එක කොහොමද එවලුවේට් උනේ? කියන්නේ කොහොමද ටික ටික ඩිවෙලොප් උනේ කියලා. මෙතන අපි කියන්නේ ICT කියන්නේ තාක්ෂණයවත් කම්පියුටරේ ගැනවත් නෙමෙයි මේ කියන්නේ තොරතුරු sannivedanaya. ඒ කියන්නේ information communication. You have to communicate your information. So අගාව තියෙන information ඒ කියන්නේ information කියන්නේ මොනවද? Information කියන්නේ processed meaningful data with a context meaning. ඒ කියන්නේ දත්ත තියෙනවා. ඔයාගාව data ටිකක් තියෙනවා. ඔයා ඒ data ටික හොඳට analyze කරලා ඔයා තොරතුරු ටිකක් හදා ගන්නවා. informations ටිකක් හදා ගන්නවා. හිතන්න data ටිකක් තියෙනවා. අමල් කියලා data එකක් තියෙනවා. 16යි කියලා data එකක් තියෙනවා. පින්තූරයක් තියෙනවා. ඔයාගේ fingerprint එක තියෙනවා. ඔය විදිහට data ටිකක් තියෙනවා. මේ ඔක්කොම එකතු කරලා ඔයා CV එකක් හදනවා. හරිද? එතකොට මෙන්න මේ data ටික එකතු වෙලා ඔයා information එකක් හදනවා. දැක්කද? information එකක් හැමතිස්සෙම present වෙන්නේ මොකක් හරි report එකක්, graph එකක් ඔය විදිහට. ඉතින් ඔය විදිහට එන්න ඕක ඉවෝල්ව් වෙලා ආවේ මේ තොරතුරු සංනිවේදන තාක්ෂණය කෙසේ වෙතත් මේ තොරතුරු හෝමාරු කර ගැනීම කොහොමද දියුණු වුනේ කියන එක ගැන පොඩ්ඩක් බලන්න ඕනේ. නොමැඩික් කියලා එකෙන් තමයි වැඩේ පටන් ගන්න. ඉතින් නොමැඩික් කියලා කියන්නේ මොකක්ද? අපි යමු පොඩ්ඩක් TS ගයිඩ් එකට එහෙනම්. right
හොඳයි. මෙතන බලන්න the ancient man who lived in the stone age කියන්නේ ගල් යුගය and the nomadic era. දැන් අපි grade 6 history වලට ආපස්සට බහින්න සිද්ධ වෙනවා. හැබැයි පොඩ්ඩක් වෙනස් වෙනවා. එතකොට stone age nomadic ඒවා පටල ගන්නපත්. දැන් කියන දේවල් ටික හොලුවට දාගන්නකො. ගල් යුගය සහ nomadic era behaved as the nomadic being. The social unit was small groups. පොඩි කුඩා කණ්ඩායම් විදිහට තමයි මිනිස්සු ඒ කාලේ හිටියේ. ගොඩාක් ඉස්සර. හරි ගල් යුගයේ. ඒ කියන්නේ පවුලේ කට්ටිය විතරයි. එහෙම ලොකු සමාගම් ඕගනයිසේෂන්ස් ඒවා නම මුකුත් නැහැ. ගම් කිහිප දෙනෙක් එකට එකතු වෙලා ඉන්නේ. මොකද ඒගොල්ලන්ගේ අවශ්‍යතාවන් වලට උදව් කරගෙන එහෙම ඉන්න ඕන නිසා. ඉතින් ඒගොල්ලන්ගේ needs මෙතන කියනවා their needs were very simple. ඔව් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවන් හරිම simple and fulfilled from their own surroundings. ඒගොල්ලන්ගේ වටපිටේ තියෙන දේවල් වලින්, ශාක වලින්, ගල් ගුහා වලින් ඒගොල්ලන්ගේ මූලික අවශ්‍යතා ටික ඒගොල්ලෝ සපුර ගන්නවා. Communication was verbal and the major communication media was speech. ඒගොල්ලෝ කතා කරන එක විතරයි ඒගොල්ලන්ට තිබ්බේ. වෙන ඔප්ෂන් එකක් තිබ්බේ නැහැ. කෝල් තිබ්බේවත් නැහැ. දුම් ගැහුවා. ඒක තිබ්බා. ඒකත් හැබැයි මුල් කාලේ නෙවෙයි තිබ්බේ. ඒකත් පස්සේ ෆයර් එක හොයාගත්තන් පස්සේ යාවේ. එතකොට ෆයර් එක හොයාගන්න නොමැඩි කියලා එක කියලා කියන්නේ නැහැනේ. ඒක ටික ටික ඉස්සරහට එද්දි තමයි අර කුකින් ඔක්කොම පුරුදු වෙනවා තමයි ෆයර් මැසේජ් දෙන්න පුරුදු වෙන්නේ. ඒක. අර මෙතනදී අපි හරියට මුකුත් කියන්න බැරි නිසා අපිට තක්කරම කියන්න පුළුවන් අනිවාර්යෙන් ස්පීච් තියෙන්න ඇති. මොකක්ම හරි විදිහකට ගොළු භාෂාවෙන් හරි කතා බහ කරගන්න ඇතිනේ. ඔය විදිහට තමයි ඉන්ෆර්මේෂන් ඊරා කියන එක sorry මේ nomadic era කියන එක තිබ්බේ. දැන් අපි මේක අරගෙන දාමු එතනට. right no හරි ඒක දාන්න අවශ්‍ය නැහැ. ඔයගලන්ට මම මේ නෝට් එක දෙන්නම්. ඒක ඕගොල්ලෝ පුළුවන් print out එකක් අරගෙන අතින් ලියා ගන්න නැත්නම් type කරලා හදා ගන්න. අවශ්‍ය දේවල් ටික මම මේකේ ඉක්මනට කියාගෙන යන්නම්. මොකද මේ lesson එක ඇවිල්ලා ගොඩක් රැඳිලා ඉන්න ඕන lesson එකක් නෙවෙයි. So agricultural era බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. The man who survived with hunting, having fulfilled the needs from the environment prompted for permanent dwellings, the agriculture, farming became the main mean of living. So ඔයගේ විස්තරයක් එක්ක ඔයගලන්ට agricultural era කියන එක මතෙන්ස් agricultural era කියලා හැවුවොත් ඔයගේ පොඩි විස්තරයක් එක්ක ලියන්න පුළුවන් නම් ඔයගලන්ට full marks ගන්න පුළුවන්. The social institutions called cities and states were originated and this is a little bit important. The social institutions called cities and states were originated. Cities states කියන දේවල් දැන් හැදුනා. ඒ කියන්නේ නිකන් කට්ටි නෙමෙයි ඉන්නේ දැන් cities states ගම් වගේ දේවල් තියෙනවා. හරි. Usage of letters alphabets and symbols. හරියටම alphabet එක කිව්වට අපි දැන් පාවිච්චි කරන alphabet එකම නොවෙන්නත් පුළුවන්. Symbols became popular in communication. දැන් communicate කරද්දී අර චිත්‍ර එහෙම ඇදලා තියෙනවා දැකලා තියෙනවද පරණ ගෙවල් වල ගුහාවල වගේ දේවල්. So they became like kind of a communication කියලා. Handwritten scripts කියන්නේ අපේ ලංකාවේ නම් ගත්තොත් inscriptions වගේ දේවල් ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ O level කරානේ. එතකොට මේ දේවල් were used at the beginning and the later printed materials contributed considerably in communication. කියන්නේ Johannes Gutenberg printer එක හොයාගත්තන් පස්සේ printed materials දෙන්න පුළුවන් තත්ත්වයට දියුණු වුණා. ඉතින් ඔය huge period එක හරි nomadic era එකේ අවසානයේ ඉඳලා අපි printed materials පොත් කියවන්න පුළුවන් තත්ත්වයට එනකම් තිබ්බ huge period එක agricultural era විදියට මම නෙවෙයි කියන්නේ nie.lk එකේ තියෙන teachers guide එකේ තියෙන්නේ. හරි නේද? Industrial era. බලමු මොකද්ද මේ industrial era කියන්නේ. Industrial revolution එක ගැන ඔයගොල්ලෝ දන්නවා ඇති. O level history lesson එක කරා නම් ඔයගොල්ලෝ මේදිත් industrial revolution එක කියන්නේ මොකද්ද කියලා දන්නවා ඇති. ඉතින් ඒකෙන් පස්සේ ඇති වෙන්නේ industrial era එක. මෙතන පැහැදිලිව තියෙනවා with the industrial revolution industrial knowledge machinery and equipment became essential factors in social development. සමාජය ටිකක් develop වුණේ මොන ඔතන. ඔයගොල්ලෝ first lesson එකේ BSc Business Studies first lesson එක refer කරා නම් එතනදී ඔයගොල්ලන්ට දැනගන්න ලැබෙන්න ඇති මේ
මොනවාද ඉන්ඩස්ට්‍රියල් ඊරා එකේ සිද්ධ වෙච්ච වෙනස්කම් කියලා. ඒ කියන්නේ පොඩි factories turn to large scale factories. එහෙම නැත්නම් cottage industries ඔක්කොම දියුණු වුණා. තවත් මොනවාද? foreign trade, large scale වැඩ ඔක්කොම සිද්ධ වෙනවා. ඔය වගේ ගොඩක් දේවල් ඕගොල්ලෝ ඉගෙන ගන්න ඇති. ඉතින් ඒ ඔක්කොම දාලා ඔයගන්ට මේක ඩෙෆිනිෂන් එකක් ලියා ගන්න පුළුවන් නම් හොඳයි. The printer technology gained the prime place in communication affairs. The printer technology පොත් තමයි මේ ඉරා එකේ prime method of communications. පොත් ලියුම් letters වගේ දේවල්. ඉතින් පස්සේ ඔය දිනු වෙදී electronic communication methods emerged. Charles Babbage ටිපින් සිද්ධ වෙන්න පස්සේ දිනු වෙච්ච ඔක්කොම අල Blaise Pascal, Blavatsky not Blavatsky නෙමෙයි sorry. කවුද ප්‍රෝග්‍රෑමර්ස් ලට ඉන්න ඔක්කොම කට්ටියට පිසිද්ධ වෙන්න අපිට ටික ටික කවුද ග්‍රැහම් බෙල් ඔක්කොමන්ට පිසිද්ධ වෙන්න ටික ටික අපි දියුණු වුණා කමියුනිකේෂන් එක පැත්තෙන්. ඒ නිසා තමයි ඔයගොල්ලෝ දැන් මේ බලන YouTube වීඩියෝ එක මේ විදිහට බලන්නෙත් මෙන්න මේ දියුණුව මේ මිනිස්සු කරපු දේවල් නිසා නැත්නම් තාමත් අපි ඔතන. As a result, communication was progressed remarkably in this era. Many large-scale businesses were started. And then information became very important for those entities. ඒ කියන්නේ මෙන්න මෙහෙම කතාවක් පොඩ්ඩක් හොඳට මේකේ අල්ලන්න යන ට්‍රිකි පොයින්ට් එක හොඳට තේරුම් ගන්න. ඉන්ඩස්ට්‍රියල් ඊරා එක නිසා කමියුනිකේෂන් ඉලෙක්ට්‍රොනික කමියුනිකේෂන් දියුණු වුණා. ඒත් එක්කම ඉන්ඩස්ට්‍රියල් ඊරා එක නිසා ගොඩක් බිස්නසස් එමර්ජ් වුණා. ගොඩක් බිස්නසස් එමර්ජ් වුණා. හරි? මේ ඔක්කොම බිස්නස් එමර්ජ් වුණා. ඉතින් බිස්නස් එකකට ගොඩක්ම important දේ මොනවාද? business එකක් run කරන්න නම් they need information. they need තොරතුරු customers like details, phone numbers වගේ දේවල්. කොච්චර important ද? දැන් හිතන්න මේ business එක ගාව phone numbers තියෙනවා 100,000 phone numbers. whatever කොච්චර මේකේ වැඩ ගන්න පුළුවන්. එතකොට මේ business එක ගාව තියෙනවා 10,000 email addresses. You want email marketing කරන්න පුළුවන්. They have information. All these people have information. This business have let's think market patterns. ගැන ඔක්කොම සිද්ධ වෙච්ච දේවල් ගැන අකුරේ ඉඳලා ඉන්ෆෝමේෂන්ස් දෙනවා. කොච්චරනම් වැඩ මේගොල්ලන්ට මේ ඉන්ෆෝමේෂන්ස් වලින් ගන්න පුළුවන්. අන්න ඒකයි මේ ඉන්ෆෝමේෂන්ස් වල වටිනාකම කියලා කියන්නේ. තේරුණාද? ඒ කියන්නේ අවශ්‍ය කෙනාට ඒකෙන් සුපිරි වැඩ ගන්න දන්න මනුස්සයා ඉන්ෆෝමේෂන්ස් තියනවා නම් ආයි ගන්න උපරිම වැඩ ටික ගන්න පුළුවන්. හරි අන්න ඒක තමයි මේ බිස්නස් වලට තමයි මේ ඉන්ෆෝමේෂන් කියන ගොඩක් ඕන උනේ. ඉතින් මොනවද සිද්ධ උනේ? ඉන්ෆෝමේෂන් became very important for those entities. ඒ නිසා තමයි අදලත් කියන්නේ information data is the most valuable thing in the world. අපි නිකමට පොඩි ෆන් එකකට එක්ක Google search එකක් දාමු. What is the most valuable thing in the world? ඒගොල්ලෝ මෙටීරියල්ස් ගැන කියන්නේ කාර් ගැන කියනවා. අපි බලමු rank of value of data වගේ හරි ගහලා rank value how do you rank no මේ වගේ දේවල් හම්බුන්නේ නැහැ. හරි කමන්නේ. මම මේ කැල්ල කපලා අයින් කරන්නේ නැහැ. ඔයගොල්ලෝ පුළුවන් හොයලා බලන්න. මොකද ඊට කලින් දවස් කීපයක මම ඔයගේ මොකද්ද කීවර්ඩ් එකක් ගහලා දැක්කා data is the most valuable thing in the world කියලා. So however industrial era එක ඔයගලන්ට මම හිතනවා තේරෙන්න ඇති කියලා. So that's because after that you can see information era. The information era එකෙන් මෙතන පැහැදිලිව තියෙනවා the modern man is living in the information era. මේ අපි ඉන්නේ ඉගෙන ගන්නෙත් ඉන්ටර්නෙට් එක හරහා. The integrated expansion of communication information technology. අපි මේ කරන්නේ මොකද්ද? මම ඔයාට information communicate කරනවා, sannivedanaya කරනවා through internet. මේ වීඩියෝ එක බලන වෙලාවෙ සිද්ධ වෙන්නේ ඒකනේ. ඔයා ඉගෙන ගන්නවා, මම උගන්වනවා. So I am giving information, you are getting information. So this is a communication. Through what? Information communication technology is specifically remarkable in this era. The size of business was widened gradually. කියන්නේ හිතන්න පිටකොටුව කඩයක් දාගෙන ඉන්නවා කියලා. ඒ කඩේ දාගෙන හිටියා වගේ නෙවෙයි
ඔයා ඒක ඔන්ලයින් ස්ටේට් එකට ගෙනාම ඔයාට මුළු ලංකාවම කවර් කරන්න පුළුවන්. හා ඉතින් මේ ඉන්ෆර්මේෂන්ස් තියනවා කියලා කියන්නේ businesses becoming wide. හරි නේද? Due to this broad expansion in business affairs, proper handling of information resource has become more essential. අන්න අපි අර software කතාවට එන point එක. ඒ කියන්නේ දැන් ඉන්ෆර්මේෂන් කියනවා ඇත්තටම ගොඩක්නේ. දැන් අපි මුළු වයිඩන් වෙනවනේ. දැන් අපි බිස්නස් එකක් වයිඩ් වෙනකොට අපිට හැන්ඩල් කරන්න තියෙන ඉන්ෆර්මේෂන්ස් ප්‍රමාණයත් වයිඩ් වෙනවා. මුලින් අපි පටන් ගන්නදී බිස්නස් එකක් පටන් ගත්තේ ෆෝන් නම්බර්ස් 10කට මාකටිං කරලා නම් දැන් ඒක ෆෝන් නම්බර්ස් 10000කට මාකටිං කරනවා වෙන්න පුළුවන්. ඉස්සරහට ඒක ෆෝන් නම්බර්ස් ලක්ෂ ගානකට මාකටිං කරනවා වෙන්න පුළුවන්. WhatsApp මාකටිං වෙන්න පුළුවන්, නැත්නම් කෝල් අරන් නැත්නම් SMS මාකටිං වෙන්න පුළුවන්. so මේවා for an example මම කියන්නේ මේට වඩා තවත් different fields තියෙනවා information පාවිච්චි වෙන marketing විතරක් නෙවෙයි. for an example මම කිව්වේ ඉතින් මේ විදිහට මේ ඔක්කොම data handle කරද්දී ඔයාලට දැන් phone numbers 10කට නම් ඔයාලා normal phone එකෙන් call කරලා market කරගන්න පුළුවන්. නිකන් text message එකක් ඔයාලටම දාගන්න පුළුවන්. 10000කට කොහොමද කරන්නේ? ලක්ෂයකට කොහොමද කරන්නේ? මේවා handle කරන්න මනුස්සයෙක්ට පුළුවන්. no you can't. මේ information resource එකෙන් නියම වැඩක් ගන්න නම් අපිට ඒවට ගැලපෙන systems ඕනේ. අන්න ඒවට තමයි අපිට information systems තියෙන්නේ. තේරුණා නේද? මම හිතනවා දැන් ඔයාලට point එක තේරෙන්න ඇති කියලා. As a result of the advancement in the information and communication technology, ICT වල advancement එක නිසා it is possible to operate worldwide business matters from one place to another place. ඉතින් මේ අර information system වගේ දේවල් නිසා softwares නිසා අපිට මුළු ලෝක පුරාම අයන business matters හොඳට කරගෙන යන්න පුළුවන්. Facebook, Instagram, anything. The process of information and communication became accelerated to the cost was minimized relatively. අපි information systems පාවිච්චි වෙද්දී අපිට හම්බෙන එක හොඳ advantage එකක් තමයි information handle කරන්න අපිට යන cost එක අඩු වෙගෙන යනවා. වගේම අපිට මේවෙන් ගන්න පුළුවන් වැඩ process of information accelerated. ඒවා වැඩි වේගන යනවා. තේරුණා නේද? මොකක්ද වෙන්නේ කියලා? right? Thus a knowledge based economy is being created. Knowledge based economy එකක් ඉතින් හැදෙනවා. Information has become the major source of that economy. මේම knowledge based economy එකේ හැදෙන knowledge based economy එකේ information has become the major source of the economy. පොඩ්ඩක් post කරලා මේක අපව කියව ගන්න. තේරුම් නැති දේවල් තියෙනවා නම් comment එකක් දාන්න. phone number එකක් දාලා තියෙනවා description එකේ. ඒකට message එකක් දාන්න WhatsApp or else visit evid.lk and you can get the all the information. පොඩ්ඩක් marketing කරා website එක ගැනත් හරි. දැන් අපි ඊළඟ part එකට යමු. So let's go to this note. ඔන්න අපි මෙතන ERAS 4 ගැනම කතා කරා. ERAS 4 ගැනම කතා කරා. ඕගොල්ලන්ගේ වැඩි තමයි පොඩ්ඩක් හොඳට අර CS guide එක කියවලා ගැලපෙන definition එකක් ඕගොල්ලෝ set up කරගන්න. ඔක්කොම අදාළ තියෙන්න ඕනේ. ඕකට තේරෙන්න ඇතින කොහොමද උත්තරයක් හැදෙන්න ඕන කියලා මේ වෙද්දි. අවශ්‍ය ඔක්කොම key facts ටික දාලා හොඳ ලස්සන definition එකක් හදලා මේ spaces වලට ඕගොල්ලෝ පුරවන්න. හරි නේද? So let's move on. Let's start from data. Hari, basic facts and numbers generated by various events that take place in the environment or in the organization, and the business transactions are known as data. Data කියන්නේ එක එක තැන් වලින් හැදෙන raw facts. Raw facts ඒවයි කිසි තේරුමක් නැහැ. තේරුණා නේද? ඒවා තේරුමක් එන විදිහට හදව ගන්න අපි දැනගන්න ඕනේ. That is data processing. ඊට පස්සේ තමයි අපිට information කියන එක හම්බ වෙන්නේ. Hari, ඉතින් basic facts, numbers generated by various events. එක හේතු නිසා තමයි data කියන දේවල් generate වෙන්නේ. And take place in the environment of the organization and business transactions are known as data. Study this definition. Example එකකින් ඔක පැහැදිලි කරන්න ලේසි. Name the salary of an employee. The name and the salary of an employee. The time that the transaction took place and its value. Monthly electricity bill. කියන්නේ එකපාරට දේවල් වලින් අපිට තේරුමක් ගන්න බෑ. නමයි salary එකයි තිබ්බොත්. ඒ කියන්නේ අමල් ඉන්නවා. අමල් 30000. මේ විදිහට ඔයාට කොලේක හිස් කොලේක අමල්/30000 කියලා ඔය විදිහට ඩෑෂ් 30000 කියලා ඔය විදිහට දාලා තිබ්බොත් පාට මේ මොකද්ද මේ ඔයාට දුන්නේ?
හිතා ගන්න පුළුවන් data එකක් දුන්නේ හරි දෙයක් තියෙනවා මේක මොකක් හරි තේරුමක් ඇති හිතන්නේ නැහැ ඉතින් මේක ලස්සනට report එක හදලා salary scales කියලා උඩින් දාලා අනිත් අයගේ salaries උත් ඔය විදිහට මෙහෙම rows දාලා අන්තිමට total expense එක දාලා ඔහොම තාලා හදුවොත් එහෙම that will be an information now you can get the idea තේරුණානේ ඊළඟට the time that a transaction took place and its value transaction එකක් සිද්ධ වෙච්ච ගම හිතන්න කහ බෝතලයක් ගන්න ඔයා හරි කහ ගැලපෙන්නේ නැහැ නේ salt 400 මොකද්ද මේ කොලේ කෝක ලියලා දුන්නොත් ඔයාලට තේරෙනවද තේරෙන්නේ නැහැ හැබැයි ලස්සනට බිල් එක හැම දෙයක්ම විස්තරාත්මකව දුන්නොත් ඔයාලට තේරෙනවා අන්න ඒ වගේ තමයි data වල තේරුමක් නැහැ so characteristics in data මේවා අපි තාත් ඉස්සරහට ඉගෙන ගන්නවා characteristics of data means that's meaningless no context එමකින්වත් වඩා raw facts තාත් මොනවද ඔයාලට කියන්න පුළුවන් cannot use for decision making you cannot use for decision making or decisions හදන්න පාවිච්චි කරන්න බෑ ඉතින් ඔය වගේ ඉස්සරහට තව දේවල් ඉගෙන ගන්නවා තව ඔයගොල්ලන්ට හිතලා ලියන්නත් පුළුවන් පොඩක් හිතද්දි නිකන් මෝඩ් විදිහට හිතන්න එපා පොඩක් ලොජිකලි මොලකාරයෙක් වගේ හිතන්න එතකොට මෙතන කියනවා data can be presented in few ways data present වෙනවා pictorial data පින්තූර විදිහට photographs numerical data prices of good ඉලක්කම් විදිහට audio data recorded consumer ideas වගේ දේවල් visual data පේන දේවල් boards that show prices right ඔය විදිහට එක එක විදිහට අපිට මේවා present කරන්න හැකියාව තියෙනවා pictorial numerical audio video විදිහට video විදිහට නම් ගත්තොත් පොඩි animation කැලලක් වගේ video විදිහට පුළුවන් visual data ගත්තාම ඒ ඔක්කොම include වෙන්නේ information කියලා ගත්තාම the process data which is understandable is called information process data අනිවාර්යෙන් ඒ වචන දාන්න explain කරද්දී what processed data which is understandable තේරුම් ගන්න පුළුවන් තේරුම් ගන්න වෙනවා means that means you can use for what decision making වලට ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා ඔය කියන්නේ right ඊට පස්සේ තියෙනවා examples විදිහට net profit ratio of the business ඔයගොල්ලෝ business එකේ net profit එක දිහා බැලුවම ඔයාලට දැන් data එකක් information එකක් වෙන් කරලා අඳුර ගන්න කියලා question එකක් આવත් කොහොමද ඒක කරන්නේ මෙන්න ඔය විදිහට අපිට මේක දිහා බලලා තීරණ ගන්න පුළුවන්ද කියලා බලන්න නිකම් good එකක පින්තූරයක් දැක්කහම ඔයාලට තීරණයක් ගන්න පුළුවන් මොකද්ද ඊළඟට කරන්න ඕනි කියලා මොකද්ද මේ කියලා තේරුම් ගන්න පුළුවන් කියන්නේ මොන හරි බඩුවක් කියලා තේරුම් ගන්න පුළුවන් මේ පින්තූරේ තියාගෙන මට මොකද්ද තියෙන වැඩේ මේකෙන් මම මොනවද ඉස්සරහට කරන්න පුළුවන් එහෙම අයිඩියා එකක් ගන්න බෑනේ but net profit ratio of the business ඔයාගේ business එකේ net profit ratio එක දිහා බැලුවොත් ඔයාට ඉස්සරහට business එකේ කොයි පැතිවලින්ද profit increase වෙන්න ඕනේ මොනවාද අඩු වෙන්න ඕනේ expenses වගේ දේවල් ගැන analyze කරගන්න පුළුවන් නේද those are informations sales cost on a unit එක unit එක sales cost එක දිහා බැලුවාම ඔයාට හිතා ගන්න පුළුවන් මේක එක unit එක sales cost එක ඉතින් මිනිස්සෙක් මේක ගනීද හිතන්න බීම බෝතලයකට රුපියල් 200ක් විතර ගහනවා පොඩි බීම ටින් එකකට මිනිස්සෙක් ගනීද සාධාරණද no it won't එතකොට මේක අඩු කරන්න ඕනේ ඔය වගේ ඔයාලට තීරණ ගන්න පුළුවන් නිකන් බීම බෝතලේ පින්තූරයක් කොයි විදියට දුර තියලා ගත්තොත් එහෙම ඔයාට මොකද්ද මේ කියලා හිතා ගන්න බෑ නිකන් ප්‍රයිස් එක විතරක් දාලා 300යි මොකේ 300ද මොනවයි 300ද ඒක ඔයාට තේරුම් ගන්න බෑ මේ ගුඩ් එක හොඳයි කියලා උපඩි ඔඩියෝ කෑල්ලක් මොන ගුඩ් එකද හොඳ කියලා ඔයාට තේරුම් ගන්න බෑ visual data පොඩි බෝඩ් එකක් තියෙනවා අන්න ඒක නම් පොඩ්ඩක් තියෙනවා පොඩ්ඩක් දෙපැත්තටම නැති එකක් but එච්චර හිතන්න එපා visual data ගැන mostly these things visual data කිව්වහම මෙතන මේ පාවිච්චි කරලා තියෙන boards to show price කියන එක නම් මම හිතන්නේ ගැලපෙන එකක් කියලා මොකද prices පෙන්වන board එක නම් information එකක් විදිහට ගන්න පුළුවන් visual data means
some might be video clips without any meaning, you can say like that, or animation clips, or moving objects, or meaningless, or ඕන එකක් meaningless banner එකක් මොකක් හරි banner එකක් ඒවත් ගන්න බෑ හැබැයි meaningless banner සාමාන්‍යයෙන් නැහැනේ ඔය විදිහට ඕනම දෙයක් ගන්න පුළුවන් information වල characteristics කියලා ගත්තොත් මොනවාද you can use for decision making, having meaningful, it's meaningful, having context. කොට ඔය වගේ දේවල් කියලා අපි ඉස්සරහට තවත් කතා කරනවා. The ways of presenting information කොහොමද present කරන්නේ? Reports, charts, graphs, banners, posts, ඔය ඕන විදිහකට අපිට information present කරන්න පුළුවන්. And next, necessity of converting data into information. මේ data information වලට හරවන්නේ. ඔයාලා දන්නවනේ අයි හරවන්නේ කියලා නේ. data වලින් ඔයාලට තීරණයක් ගන්න බෑ. data ඔක්කොම එකතු කරලා හරි විදිහකට organize කරලා තමයි information කියන එක අපි හදාගන්නේ. differences between data and information. අපි පොඩ්ඩක් බලමු මොනවද මේ differences කියලා. මෙතනදී. data කියන්නේ data is an input, always an input. Information is the output. හරි business එකක input වෙනවා data, output වෙනවා information. හරි. Data cannot be used directly to make decisions. Data වලින් අපිට තීරණ ගන්න අමාරුයි. Information can be used to directly make decisions. Data are of no value with they are in the form of data. Data විදිහට තිබ්බොත් data වලට වටිනාකමක් නැහැ. No value. A value contains in information වලට වටිනාකමක් තියෙනවා. Right? Then relationships between data information අපි කතා කරේ මේ උඩ no there are differences. Relationships means all are ඔක්කොම letters, figures, photographs කියන characteristics ටික දෙපැත්තෙම තියෙනවා. අකුරු, පින්තූර වගේ දේවල් දෙපැත්තෙම දේවල් තියෙනවා. ඒ විදිහට අපිට relationships ගැන කියන්න පුළුවන්. You can write it down. ඔයාලට මේකෙත් පොඩ්ඩක් හොයා ගන්න පුළුවන් තවත් දේවල්. but better ඔයාලට හිතලා ලියන්න පුළුවන් බොහොම සරල දේවල් තමයි ඔය උතන ලියලා නැතුව තියෙන්නේ. okay වැදගත් ඒ දේවල් අපි ඉස්සරහට කතා කරනවා. relationships කියන ඒවා ඉස්සරහට තියෙනවා. ඒකයි මම skip කරලා යන්නේ. data processing. ඒ කියන්නේ මොකද්ද? converting the collected data into information. මම ඒක කලිනුත් කිව්වා. The way of converting data into information through data processing showing the following diagram. පොඩි බබ්බු නෙවෙයිනේ මේක තේරුම් ගන්න බැරි වෙන්න. data process කරනවා හම්බ වෙනවා information. That's it. So functions in the data processing. data process කරන්දී යන්නේ එතකොට අපිට කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි කරන්න ඕනේ. මේ හතර ටක් ගාලා ඔලුවට දාගන්න මේ order එකට. ඉස්සලා classify කරනවා. වගාව හිතන්න මොනවා හරි. දේවල් ටිකක් තියෙනවා. හරි බඩ වගේක් තියෙනවා. ඔයාලා ඉස්සලා මේවා එක පැති වලට group කරනවා. මේ පැත්තේ මේ set එක. මේ ඉතන කැම් පැකට් තියෙනවා කියලා. ඔය විදිහට කැම් පැකට් ගොඩක් තියෙනවා data. ඉතින් ඔයා මාළු කැම ටික මේ පැත්තේ. chicken කැම ටික මේ පැත්තේ. එලොලු කැම ටික මේ පැත්තේ. classify. ඊට පස්සේ sort කරනවා. ලොකු බත් ටික යටට පොඩි බත් පොඩි පැකට් ටික උඩට වෙන්න අපි මේ විදිහට sort කරනවා. ඒක උඩ එක ගහ ගන්නවා. sorting. arrange කරනවා පිළිවෙලකට. තේරුණාද? දැන් තේරුණාද? classify means categorizing the data based on their features. Sorting means arranging data in a specific order. Calculate. ඊට පස්සේ අපි ගණන් කරනවා. මේ පැත්ත කීයක් තියෙනවද? මේ පැත්ත කොච්චර තියෙනවද? මේ පැත්ත කොච්චර තියෙනවද? Subjecting data into mathematical or rational process. Mathematical process එකකට භාජනය කරනවා. ඊට පස්සේ summarizing. Presenting data briefly in order to get some idea. කියන්නේ ඔක්කොම කරාන් පස්සේ පොඩි කොලයක note එකක් ගහනවා. chicken කෑම මෙච්චරයි. මාළු කෑම මෙච්චරයි. මේවා කෑම මෙච්චරයි. බර මෙච්චරයි. cost එක මෙච්චරයි වගේ ඔයගොල්ලෝ report එකක් හදනවා. So this is information. This data මේක exact විදිහට ගන්න බෑ. හැබැයි මේ ටික explain කරන්න මේ ගැලපෙන නිසා මම මේ example එක ගත්තේ. This can be data. This can be information. So data කිව්වහම මේ කෑම වගේ දෙයක් data විදිහට ගන්න බෑ. මම කියවනේ මේක exact මේ මෙතන සිද්ධ වෙන process එක explain කරගන්න මේ ගැලපෙන නිසායි ගත්තේ.
So summarizing means presenting data briefly in order to get some idea. The data processing technologies. අර මම කිව් කලින් process එකෙන් order එකකට මේක මතක තියාගන්න පුළුවන්. but packet method එකෙන් මේ classifying, sorting, calculating, summarizing කියන හතර order එකකට මතක තියාගන්න පුළුවන්. ඒ විදිහට පාවිච්චි කරලා මතක තියාගන්න. ඊට බලමු data processing technologies. data processing technologies කියලා ගත්තාම ඔයගලන්ට data process කරන්න ගන්න පුළුවන් ක්‍රම තියෙනවා හතරක් නේද? manual අතින් කරන එක, කියන්නේ files ලියාගෙන applications දාගෙන manually කරන එක, arranging of data using stationery such as pen, pencil, papers වල equipment වගේ data processing equipments වෙන තුන pen, pencil, paper, stationery වගේ දේවල් තමයි වගේ equipments වෙන්නේ manual system එකකින්. semi manual කියලා ගත්තාම processing data using primary level processing systems, calculators, එතකොට typewriter වගේ දේවල් පාවිච්චි කරලා ඔයගොල්ලෝ පොඩ්ඩක් semi manual ඒ කියන්නේ අතින් වැඩ පාවිච්චි කරනවා ඔයගොල්ලෝ ඔක්කොම රෙකෝඩ් කරන්න පොඩ්ඩක් අර වගේ වැඩ පහසු වෙන පොඩි devices කීපයක් පාවිච්චි වෙනවා typewriter, cash register වගේ දේවල් right ඒක එතකොට අපි ගන්න බෑ semi manual කියලා. here processing data using primary level data processing machines. ඊළඟට you can take electromechanical systems, not totally electronic systems, electromechanical systems. You can processing data using automated data processing machines like electronic typewriters, digital calculators වගේ පොඩක් smart devices දැන් පාවිච්චි කරනවා. what is that electronic system කියන්නේ? එතකොට මේකේ වෙනස මොකක්ද? electronic system means you are using processing of data automatically using computers. ඔයාලා computers පාවිච්චි කරනවා website වගේ දේවල් වල කවුරුත්ම එන්ටර් කරන්න ඕනේ යූසර්ම ඇවිල්ලා එන්ටර් කරලා මේ අපිට කෙලින්ම මේ ඉන්ෆර්මේෂන් ටික ටේබල් එක ගහ ගන්න පුළුවන්. කියන්නේ ළමයින්ට හිතන්න අපි এডুকেෂනල් ඉන්ස්ටිටියුට් එක රන් කරනවා. අපිට ළමයිව රෙජිස්ටර් කරගන්න ඕනේ. අපි ළමයින්ගේ ඉන්ෆර්මේෂන්ස් අරගෙන අපි ගහන්න ඕනේ. ළමයින්ට ලින්ක් එක දෙනවා. ළමයි ඒක ෆෝම් එක ෆිල් කරලා සබ්මිට් බටන් එක ක්ලික් කරනවා. ඔක්කොම ටික අපේ ටේබල් එකට හරියට ෆීල්ඩ්ස් වල ගානට ඔටෝමැටිකලි වැටෙනවා. ඉලෙක්ට්‍රොනික කම්පියුටර් සිස්ටම්ස්. ඒකට ඉලෙක්ට්‍රොමැකැනිකල් වෙන්නේ automated data processing machines පාවිච්චි කරන අපි computer පාවිච්චි කරන but we are not using that system. අපි යට application එකක් දීලා අරගෙන අපි ඒක table එකට type කරනවා වගේ වැඩක් වෙන්නේ. digital calculators වගේ දේවල් වලින් ඉන්නේ අපි ගණන් හදන දේවල් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. so don't ඒක ලොකුට හිතන්න දෙයක් නැහැ. අපිට දෙයක් දුන්නාම ඒක මොන ගණනයටද අයිති වෙන්නේ කියලා අඳුර ගන්න පුළුවන් නම් ඒක හොඳටම ප්‍රමාණවත් data processing technologies වලට ආවහම එතකොට data processing technologies කියන්නේ මොනවද කියලා දැනගෙන ඉන්න ඕනේ. data processing technologies කියලා කියන්නේ manual, semi manual, electromechanical, electronic. right. ඉතින් characteristics of a good information. හොඳ information එක descriptive වෙන්න ඕනේ වගේම accurate වෙන්න ඕනේ. කියන්නේ වැරදි තියෙන්න බෑ, බොරු තියෙන්න බෑ. flexible වෙන්න ඕනේ, flexible වෙන්න ඕනේ කියලා කියන්නේ ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න. කියන්නේ ගොඩක් දෙනෙකුට මේකෙන් දෙයක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. timely වෙන්න ඕනේ. කියන්නේ බර ගණන් වල informations අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා අවශ්‍ය වෙන මිනිස්සු ඉන්නවා. හරි හැබැයි කාලීන වෙන්න ඕනේ. අපි බිස්නස් එකට අවශ්‍ය වෙන්නේ නැහැ නේ බර ගණන් වල ඉන්ෆර්මේෂන්ස් නේද? ඒ කියන්නේ 1900 අවුරුදු වල ඉන්ෆර්මේෂන්ස් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. හරි 1980s වල ආපු ඉන්ෆර්මේෂන්ස් අපිට දැන් රන් වෙන බිස්නස් වලට ඕන වෙන්නේ නැහැ. ටයිම්ලි වෙන්න ඕනේ. readily available අවශ්‍යවට ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ යුද්ධ නැතුව කඩුව කොස් කොටන්න නෙවෙයිනේ. අපිට ඉන්ෆර්මේෂන්ස් කොච්චර හොඳට ක්වොලිටි එකට තිබ්බත් වැඩක් නැහැ. අවශ්‍ය වෙලාවට ඉන්ෆර්මේෂන්ස් බලන්න බැරි නම් නේද? readily available. thriftiness ආරක්ෂාකාරී comparable competencies understandable තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ relevancy අපේ වැඩේට ගැලපෙන්න ඕනේ reliable විශ්වාස කරන්න පුළුවන් විදිහට තියෙන්න ඕනේ. ඉතින් ඔය ඔක්කොම මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔතනින් මම important පහක් කියන්නම් accuracy, timeliness, understandability, relevancy තවත් unambiguous ඔකත් ඔයගලන්ට ලියා ගන්න පුළුවන්. reliable කියන එක හොඳ එකක්. ඒකත් ඕනනම් දාගන්න පුළුවන්. ඔය දේවල් ටික මතක තියාගත්තොත් ඇති. අනිත් ඒවා සමහර ඉන්ෆර්මේෂන්ස් තියෙනවා descriptive නැති. ඉතින් descriptive කියන එක හොඳ එකක් විදිහට මම නම් දකින්නේ නැහැ. ඉතින් ඊළඟට necessity of information to businesses. business වලට අයි මේක ඕනේ. ඔයාලා දැනට මම දන්නවනේ business වලට මොනවද මේක ඕනේ. තමන්ගේ වැඩ හරියට රන් කරගන්න, business එක wide කරගන්න,
ඩිස්ටන්ස් එකට ඉන්ෆර්මේෂන්ස් තිබ්බාම එකකින් ගොඩක් වැඩ ගන්න පුළුවන්. ඉතින් අපි ඒවා පොයින්ට් වයිස් ඉස්සරහට කතා කරමු. මම මෙතනදී කියන්න යන්නේ to save my time. හරි? ටයිම් එක ගොඩක් සේව් කරගන්න ඕනේ. මේ වීඩියෝ ගොඩක් දික් වෙන්නත් බෑ. so මේ දේවල් ඉස්සරහට මේ නෝට් එකේම පොයින්ට් වයිස් තියෙනවා. බය වෙන්න එපා. The importance of information increase day by day. Reasons for that. අන්න මේක පොඩ්ඩක් අපි කතා කරමු. දවස ගානේ ඉන්ෆෝමේෂන් වල ඉම්පෝටන්ට් එක වැඩි වෙනවා. හේතුව මොකක්ද? පළවෙනි එක විදිහට කියනවා increasing of competition. ඒ කියන්නේ ගොඩක් businesses arise වෙනවා. ඉතින් competition එක වැඩි. හැමෝටම ඉන්ෆෝමේෂන් ඕනේ. ඉතින් දවස ගානේ ඉන්ෆෝමේෂන් වල තියෙන ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. නේද? තවත් කොහොමද කියන්නේ? මිනිස්සු දවස ගානේ ඉන්ෆෝමේෂන්ස් වලට තියෙන වටිනාකම තේරුම් ගන්නවා. එතකොට ඩිමාන්ඩ් එක වැඩි වෙනවනේ. ඉන්ෆෝමේෂන්ස් වලින් වැඩ ගන්න දන්න මිනිස්සු ගාන වැඩි වෙනවා කියන්නේ ඉන්ෆෝමේෂන්ස් වල වටිනාකම වැඩි වෙනවා කියන එක. So those are very useful reasons that you can write. තවත් කොහොමද කියන්නේ? අපිට automatic methods පාවිච්චි කරලා informations ගොඩාක් එකවර capture කරගන්න පුළුවන්, generate කරගන්න පුළුවන් methods වැඩි වෙනවා කියන්නේත් informations වලින් වැඩ ගන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා කියන එක. කියන්නේ the uses of informations are increasing. නේද? our automated systems නිසා. So that you can say demand for this information is increasing කියලා. අපි පොඩ්ඩක් පොඩි classification එකක් කරමු. මේක පොඩි interesting part එකක් එයි. classify කරගන්න ඔයගලන්ට කොහොම sources ටික ගන්න පුළුවන්. අහල description එකේ බලන්න. පොඩ්ඩක් classify කරමු. කොහොමද? According to the source. According to source you can say external and internal. දැන් මම මේ කතා කරන්නේ organization එකක් ගැන. organization එකක් ගැන. ඉතින් හිතන්න ඔයාලට informations හම්බ වෙනවා organization එක ඇතුළෙන්ම generate වෙන්නත් පුළුවන්, එළියෙන් generate වෙන්නත් පුළුවන්. external example එකක් කියන්නේ customer details. customer details. internal example එක employee details. employee details. Right? ඔන්න ඉතින් තව according to the nature quantitative or qualitative. Sorry මේ පොඩ්ඩක් line වෙලා තියෙනවා වැරදි. Quantitative or qualitative. Quantitative. අපි example එකක් කියමු. number of employees. Number of employees. Quantitative. Dedicated employees. Dedicated employees. Dedicated employees ලා කවුද? හරි? list of dedicated employees. Qualitative. එහෙම නැත්නම් අපිට මේක ගන්නටත් වඩා හොඳට කියන්න පුළුවන් මොනවාද? feedbacks of customers. Feedbacks of customers. Qualitative. නේද? ඒ කියන්නේ qualities තමයි මේක include වෙන්නේ. quantitative වල numbers තමයි include වෙන්නේ. එතකොට එක information එකක් අපිට මේ ඕන විදිහට categorize කරන්න පුළුවන්. දැන් number of customer feedbacks කියලා කිව්වොත් number of customer feedbacks. Qualitative, quantitative as well as external. නේද? number of customer feedbacks කියලා කිව්වොත් quantitative and external. customer feedbacks කියලා කිව්වොත් the list of customer feedbacks කියලා කිව්වොත් qualitative, external. employee feedbacks qualitative, internal. තේරුණා නේද? ওই විදිහට ඔක්කොම වලට කැටගරයිස් කරලා ගන්න පුළුවන්. හරි? හරියට අර communication lesson එක අපි කතා කරේ. අන්න ඒ වගේ තමයි. and as well as ඊළඟ විදිහට බලමු according to the level of management, tactical, strategic, operation. according to the management මම කිව්වා management lesson එක මේක ඉගෙනගෙන එතකොට වැඩේ ලේසි කියලා. tactical කට්ටිය ඉන්නවා top level, strategic කට්ටිය ඉන්නවා mid level, operational කට්ටිය ඉන්නවා ටිකක් වැඩ කරන level එකේ. කියන්නේ පහළ level එකේ කියලා කියන්නේ පහත් කළ කතා කරනවා නෙවෙයි. තියෙන වැඩ අනුව ටිකක් පහළ level එකේ ඉන්න. ඒ කියන්නේ අර triangle එක. ඉතින් ඒ triangle එකට ගැලපෙන්නත් informations තියෙනවා. මෙයාලට ගැලපෙන්නේ මොනවාද? මෙයාලට ගැලපෙන්නේ summarized reports. මෙයාලා ගන්නේ tactical decisions ගන්නේ. මෙයාලට ඕනේ summarized reports. strategic කට්ටියට ඕනේ. මෙයාලට ඕනේ මොනවාද? operational කට්ටියනේ exact
ඔක්කොම ඩීටේල්ස් ටික තියෙන්න ඕනේ නේද? හිතන්න transactions කියලා. සේරම transactions details ටික මෙයාලට තියෙන්න ඕනේ නේද? මේ ඔක්කොම entries books of accounts ඒ ඔක්කොම manage කරගන්න. ඒකක්වත් වරදින්න බෑනේ. ඒගොල්ලන් මේගොල්ලන්ට exact informations ටික තියෙන්න ඕනේ, exact transactions informations ටික තියෙන්න ඕනේ. ඉතින් ඒවයින් පස්සේ totals ටික මෙයාලට තියෙන්න ඕනේ. ඔක්කොම account totals ටික වගේම not for profit organizations of sorry not for profit organization මේ net profits ටික financial statement එක ඔක්කොම මෙයාලට තියෙනවා මේ strategic level එක කට්ටිය. ඉතින් මේ ටික ඒ data ටික බලලා තමයි මේගොල්ලෝ charts හදන්නේ. charts වගේ දේවල් හදන්නේ. ඒතකොට ඒ charts ටික තමයි මෙයාලගේ inputs වෙන්නේ. summarize data ඕන කරන කට්ටිය tactical set එකේ inputs වෙන්නේ මේගොල්ලෝ හදන charts. මේගොල්ලන්ගෙන් අරගෙන මේගොල්ලෝ තවත් summarize කරලා මෙයාලට දෙන scene එකක් තමයි මෙතන තියෙන්නේ. තේරුණානේ? එතකොට ඔය විදිහට චේන්නෙකුත් තියෙනවා. ඒ වගේම මේගොල්ලන්ට ගැලපෙන විදිහට ඉන්ෆර්මේෂන් දෙනවා. මේගොල්ලන්ට ඕනේ සමරයිස්ඩ්, මේගොල්ලන්ට ඕනේ ටෝටල්ස්, මේගොල්ලන්ට ඕනේ එක්සැක්ට් ඉන්ෆර්මේෂන්. මම එක්සැම්පල් කිව්වේ. හරි? එතකොට according to level of management to classify වෙනවා. ඉස්සල්ලාම කොහොමද classify වුනේ? According to the nature, source, according to source, it was the nature, it was say management, then යනවා period, past, present, future. හරි past, present, future. එතකොට according to time, transactions on එහෙම නැත්නම් records on 2010, records on 2010 past, present, today transactions, currently happening transactions, future predicted transactions, එහෙම නැත්නම් business plan එකේ අපි estimated transactions, like that, right? Then according to the probability, according to the probability මේක පොඩක් complex, definite, probable. ඒ කියන්නේ ඔයාට හරියටම සිද්ධ වෙනවා මේ දේ කියලා කියන්න පුළුවන් definite informations. ඒ කියන්නේ ඔයා කියනවා අපේට හම්බෙලා තියෙන transactions ටික මේවා ඉතින් මේ ටික analyze කරලා definitely කියනවා අපේ net profit එක මෙච්චරයි කියලා. net profit, probable, profits in next year, profits in next year. ඔයා guess කරලා කියනවා ලබන අවුරුද්දට හම්බෙන profits මෙච්චරයි කියලා. probable වෙන්න පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඔය වගේ guess කරලා කියන informations උත් තියෙනවා. කියන්නේ දැනට business එක run වෙන විදිහ දිහා බලලා තමයි ඒගොල්ලෝ කියන්නේ ඉස්සරහට මේ වගේ guess කරන්නේ. එතකොට according to the management functions, according to the management functions, not the management, the management functions කියන කියන්නේ the management functions කියලා කිව්වම අපි දන්නවා මොනවද තියෙන්නේ financial, operational, marketing, HR. එතකොට මේ production කියලා කියන්නේ operational එක. ඒක ඔයාලා දන්නවා. financial කට්ටියට ඕන කරන information තියෙනවා, operational කට්ටියට ඕන කරන information තියෙනවා, marketing කට්ටියට information ඕන කරන ඒවා තියෙනවා, human resource කියන කට්ටියට ඕන කරන වෙන වෙනම informations තියෙනවා. මේ organization එක ඇතුලේ කොහොමද ඔවා information කියන එක වැදගත් වෙන්නේ කියන එක තමයි බැලුවේ. එතකොට අපි බැලුවා according to the nature, according to what, according to source, according to management, according to period, according to probability, and according to management functions. On the last one, I think the last one, aggregation, aggregated, collective, aggregated. ඒ කියන්නේ summarized එහෙම නැත්නම් වෙනම තියෙන document වෙන්න පුළුවන්. කියන්නේ disaggregated කියලා කියන්නේ transactions one by one. ඔක්කොම source documents කොච්චරක් තියෙනවද? ඔක්කොම වෙනම තියෙන. ඔක්කොම එකතු කරලා ඔයා net profit එක ගන්න. ඔක්කොම collective. ඒරුණානේ දෙවෙනස. වෙනම information තියෙනවා ඔක්කොම summarize කරලා එකට අරගෙන information එක තියෙන්න පුළුවන්. හරි? collective means that, and disaggregated කියන්නේ අර විදිහට වෙනම තැන් වල informations තියෙනකොට ඒක disaggregated. ඔයගලන්ට classify කරගන්නේ classify කරලා කියන්නේ වර්ග කරගන්නවා කියන එකනේ. එක එකට කඩා ගන්නවා කියන දේ. ඒක ගැන ඔයගලන්ට දැන් idea එකක් ඇති කියලා හිතනවා. මොන පැති වලටද මේක කැඩෙන්නේ කියන එක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. according to nature, according to source, according to period, according to management functions, according to management, according to probability, and according to aggregation.
ඉතින් ඔය විදිහට අපි ක්ලාසිෆිකේෂන්ස් ටික ඉවර කරගන්නවා. ඉතින් දැන් අපි බලමු ඉන්ෆෝමේෂන් සිස්ටම් කියන්නේ මොනවාද කියලා. ඉන්ෆෝමේෂන් සිස්ටම්ස් පද්ධති කියන්නේ හරියටම දැන් එක්සෑම් පොයින්ට් එකට අපි හෙන්නයි හදන්නේ. Okay, set of components with interrelation engaged in collecting, processing, storing, and delivering of information that are necessary for the decision making and controlling of a business is known as information system. Just pause the video, read it, and memorize this definition as it is. කියන්නේ මෙතනින් a set of components interrelated. මේක මම පැහැදිලිව කියන්නම්. අපි ස්කූල් සිස්ටම් එකක් කියලා ගත්තොත් components තියෙනවා teacher කියලා component එකක් තියෙනවා. දැන් teacher කියන්නේ table එකක් කියලා. ඒ කියන්නේ table එක ඇතුලේ ඔක්කොම teachers ලාගේ data ටික තියෙනවා. student කියලා component එකක් තියෙනවා. ඔක්කොම students ලාගේ data student කියන component එක ඇතුලේ තියෙනවා. ඊට පස්සේ හිතන්න tables and furniture කියලා ගත්තොත් ඔක්කොම furnitures වලට අදාළ ID numbers එක table ඔක්කොම data ටික මේ component එකේ තියෙනවා. මේ ඔක්කොම tables කියලා දැන් tables කියලා කියන්නේ අර මේව ගහලා තියෙන්නේ අපි data ඔක්කොම දාන්නේ. එතන මේ මෙතන ඇවිල්ලා ID number මේ පැත්තේ මොනවාද ID number මෙතන අපි ගහනවා name type ඔය දාලා මේ විදිහට අපි data record කරලා තියෙනවා. ඉතින් teacher කෙනෙක් කලින් ආවා කියලා අපි teacher ගේ ID teacher අපි මොකක් හරි number එකක් දෙනවා admit කරන්න ID number එකක් දෙනවා teacher ගේ නම දානවා අදාළ grade එක මොන ප්‍රාන්තියද උගන්වන්නේ අදාළ information එක විදිහට table එක දාගන්නවා. අන්න ඔය වගේ components තමයි මේ තියෙන්නේ. ඔක්කොම components තිබ්බයින් පස්සේ අපිට ඒවා එකිනෙකට සම්බන්ධ කරලා අපිට ස්කූල් සිස්ටම් එකේ හදා ගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මේවා අපි එකිනෙකට ජොයින් කරගන්න පුළුවන්. ටීචර් කෙනෙක් වැඩ කරන්නේ ටීචර් ඇලොකේට් වෙලා තියෙන ෆර්නිචර්ස් මොනවාද? ටීචර් උගන්වන්නේ මොන ස්ටුඩන්ට්ස් ලටද? මේ ස්ටුඩන්ට්ස් ලට අදාළ ෆර්නිචර්ස් මොනවාද? මේ ස්ටුඩන්ට්ස් ලා ඉගෙන ගන්නේ මොන ටීචර්ගෙන්ද? ඔය විදිහට මේ ඔක්කොම components interrelate වෙනවා නේද? එකිනෙකට මේ ස්කූල් කියන සිස්ටම් එක ඇතුලේ බලන්න. දැන් තේරුණාද මොකද්ද මේ කියන්නේ කියලා? A set of components with interrelation engaging collecting. මම මෙතන පෙන්නුවේ ටීචර් කෙනෙක් ආවම ස්ටුඩන්ට් කෙනෙක් ආවම collecting. අපි ඒවා රෙකෝඩ් කරගන්නවා. ඊට පස්සේ processing. මෙන්න මේ විදිහට process කරගන්නවා. and storing. පස්සේ අපි අවසර මේ විදිහට tables වල store කරගන්නවා. and delivering information that are necessary for the decision making. ඉතින් මේ ඔක්කොම හරියට සිද්ධ වෙනකොට මේ informations දිහා බලලා owners ලාට school principal ලාට ඉතුරු decisions ඉස්සරහට කරන්න ඕන decision making ටික and controlling ටික කරන්න පුළුවන් නේද? මම හිතනවා දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඇති මොකද්ද මේ කියන්නේ කියලා. A set of components with interrelation engaging කියන එක එහෙම මතක තියාගන්න. and මේ words ටික හොඳට මතක තියාගන්න. collecting, processing, storing and delivering කියන එකට උනාට presenting කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. delivering of information that are necessary for the decision making and controlling of the business activities is known as information system. හොඳයි definition එක අපි හරියට break down කරා කියලා හිතනවා. ඉතින් අපි next බලමු data are transferred into information through an information system. අපේ data කියන එක information එකක් විදිහට හැරෙන්නේ මේ information system එක හරහා. තේරුණා නේද? ඒකට ඔය දෙකම මේ වෙද්දී මොකද්ද කියලා ඔයාලා දන්නවා. අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මුලදී මම මේ දේවල් පැහැදිලිව explain කරා. හොඳයි functions of information system. මම මේ ගොඩක් සරලව තමයි මේ නෝට් එක හදලා තියෙන්නේ. ටීචර්ස් ගයිඩ් එකේ මීට වඩා ටිකක් බර වචන පාවිච්චි කරලා තියෙනවා. but never mind එකම දේ කියවෙන්නේ. ඉතින් අපි information system එකට data input කරගන්නේ කොහොමද? දැන් අපි කතා කරන්නේ electronic systems ගැන. ඉතින් අපි input කරන්න ඕනේ. input කරන්නේ මොනවයින්ද? input devices වලින්. ඔයගොල්ලන්ට මෙතන pictures ඕන තරම් පේනවා. keyboard, graphic pad, webcam, mouse, scanner, joystick, trackball, barcode reader, microphone වගේ ඕනම දෙයකින් digital camera ඕනම දෙයකින් අපිට data input කරගන්න පුළුවන්. හිතන්න වගේ ස්කූල් එකට ළමයෙක් ආවා. අපි කැමරාවක් පාවිච්චි කරලා ළමයාගේ ෆොටෝ එකක් අරගෙන database එකේ store කරනවා. ඉතින් කොහොමද සිද්ධ වෙන්නේ? එතකොට ඒක අපේ system එකට input එකක් ගත්තේ අපි කැමරාවෙන්. කැමරාවෙන් ගත්ත input එකේ data එක මොකක්ද ආපු data එක photograph එක. ඉතින් ඒ photograph අපි අපේ table එක ගබඩා කරලා
ටේබල් එක කියන්නේ අපේ කම්පියුටර් එකේ ටේබල් එකක ඩේටාබේස් එක ගබඩා කරලා තියෙනවා. පස්සේ අවශ්‍ය වෙලාවට ප්‍රින්සිපල් හරි කාට හරි ඕන වුණාම ස්ටුඩන්ට්ගේ රිපෝට් එක ගන්නකොට ස්ටුඩන්ට්ගේ රිපෝට් එකට අපි ෆයිල් එකේ ස්ටුඩන්ට්ගේ ෆොටෝ එකත් එක්ක දාලා ලස්සනට ඔක්කොම ඩේටා ටික දාලා රිපෝට් එකක් හදලා දෙනවා. So that photograph will be data and that total report will be information. දැන් ඔයාලට තේරෙනවා ඇති කොහොමද මේ data and information වල relationship එක තියෙන්නේ කියලා. හොඳයි. ඊට පස්සේ processing. Processing means the processing of converting the collected data into an information. ඒ කියන්නේ අර process එක. ඒ කියන්නේ ඔක්කොම දැන් අර එක ස්ටුඩන්ට් කෙනෙක් ගැනයි මම කතා කරේ. ස්ටුඩන්ට් කෙනෙක් එනවා. ඔයාලා අපිට details ටික දෙනවා. අපිට අපි ඒක ස්ටෝර් කරගන්නවා අපේ ටේබල් එකක. ඊට පස්සේ අපි ටේබල් එකකින් දේවල් අරගෙන report එක හදලා අදාළ කට්ටියට decision making වලට දෙනවා. ඉතින් ඔය සම්පූර්ණ process එක තමයි මේ හරි සිද්ධ වෙන සම්පූර්ණ process එක. කියන්නේ මේ ස්ටුඩන්ට් ආපු ගමන් කොහොමද අපි data ටික ගන්න? අපි කොහොමද ඒවා ටික මේකට ගබඩා කරගන්නේ? මේකෙන් අපි කොහොමද අරගෙන report එක හදන්නේ? කොහොමද? how? අන්න ඒකට උත්තරේ තමයි processing කියලා කියන්නේ. Processing of converting the collected data into an information is known as processing. Components that transform data into information are stated below. බලමු මොනවද කියලා. Okay, stated below. Components that transform data into informations are stated below. Output. The processing වලින් පස්සේ වට එන output කියන එක. Presenting of processed data. ඉතින් අපිට මේ data ඔක්කොම present කරන්න අපි හිතමු අර report එක කියලා. ඒ report එක අපි ගන්නේ කොහොමද? මොකෙන්ද? output එකක් විදිහට ගන්නේ printer එක හරහා. නේද? එහෙම නැත්නම් අපිට project එක දාලා screen එකේ පෙන්වන්න. නැත්නම් අපිට TV එකක් තියෙනවා. TV එකේ දාලා පෙන්වන්න පුළුවන්. මොකක් හරි voice recording එකක් නම් මේක දාලා අහන්න පුළුවන්. නැත්නම් speakers දාලා අහන්න පුළුවන්. banner එකක් වගේ නම් මේ විදිහට print out කරලා plotter එකකින් ගන්න පුළුවන්. ඒවා තමයි output devices. එලා එක වසර දෙක වසර දේවල් මේ තියෙන්නේ. ස්ටෝරිං. ඉතින් අපි අර ගන්න data ඔක්කොම ගබඩා කරලා තියාගන්න බෑ. දැන් ස්ටුඩන්ට් ගේ ෆොටෝග්‍රාෆ් එකක් අපි ගන්නවා. හරි? ස්ටුඩන්ට් ගේ ෆොටෝග්‍රාෆ් එකක් ගන්නකොට අපි ඒ ෆොටෝග්‍රාෆ් එක අරගෙන නිකන් හරියන්නේ නැහැ නේ. ඒක ගබඩා කරලා තියාගන්න අපි ගාව ස්ටෝරේජ් එකක් තියෙන්න ඕනේ. ඉතින් hard disk එකේ තමයි අපි සාමාන්‍යයෙන් ඕවා ගබඩා කරලා තියෙන්නේ. දැන් නම් floppy disk පාවිච්චි කරන්නේ නැහැ. ඉස්සර පාවිච්චි කරා. ඉස්සර tape පාවිච්චි කරා, voice recording වගේ දේවල්, සින්දු වගේ දේවල් දාලා තියෙන. දැන් පාවිච්චි කරන්නේ නැහැ. අපිට memory card පාවිච්චි කරන්න පුළුවන්. දැන් card disk තියෙන කම්පියුටර් එක ඇතුළේනේ. ඔය හරි ගෙනියන්න portable විදිහට අපිට memory card නැත්නම් pen drives පාවිච්චි කරන්න පුළුවන්. අතන ROM එක කියන එක මම නම් මෙතන ගන්න නැහැ. storage device එකක් විදිහට. හේතුව ROM එකේ අපිට අවශ්‍ය data information system එකට අවශ්‍ය data ROM එකක ගබඩා කරලා තියන්න බෑ. ROM එක specifically කම්පියුටරේට අවශ්‍ය කරන data ටික විතරයි ඒකේ ගබඩා කරලා තියෙන්නේ. කම්පියුටර් මැනුෆැක්චරර්ම තමයි ඒක කරන්නේ. ඉතින් මෙතන ROM එක දාන එක නම් මම හිතන්නේ ගැලපෙන දෙයක් කියලා. series okay. and RAM also ටිකක් ගැලපෙන දෙයක් නෙමෙයි. මොකද අපිට store කරලා තියාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. RAM එක කියලා කියන්නේ ටක් ගාලා store කරලා ටක් ගාලා මේකට දානවා. ඒ කියන්නේ කම්පියුටර් එකෙන් හිතන්න අපි කම්පියුටර් එකට ෆොටෝග්‍රාෆ් එක දැම්මා කියලා. ෆොටෝග්‍රාෆ් එක ටක් ගාලා මොකද කරන්නේ? RAM එකට අරගෙන තමයි මෙයා මෙතනට දාන්නේ. ඒ කියන්නේ මේක නිකන් නේ අර නිකන් ටෙම්පරරි අල්ලන් ඉන්න කෙනෙක් විතරයි. තේරුණාද? එයා ඒකට අරගෙන තමයි එකපාරට මෙයාට බෑ මෙතනට දාන්න. එකපාරට බෑ. එයා මෙතනට දාලා තමයි මෙතනට දාන්නේ කම්පියුටර් එක. තේරුණාද? අන්න ඒ වැඩේට සපෝට් එකක් විදිහට තමයි RAM එක තියෙන්නේ. RAM එකේ දේවල් ස්ටෝර් කරලා අපිට තියාගන්න බෑ. RAM means memory, not storage. RAM means a memory. Memory කියන්නේ නිකන් මතකයක්. Not storage. ගබඩාවක් නෙවෙයි. That is not storage. අපිට information system ගැන කතා කරන්නේ. information ගැන කතා කරද්දී RAM එක අපිට කතා කරන්න බෑ. information ගබඩා කරලා තියන්න. පොඩ්ඩකට පොඩි කාලයකට මතක තියාගන්න විතරයි පුළුවන්. කියන්නේ අතනින් අරගෙන මෙතනට දානකම් මතක තියාගන්න විතරයි පුළුවන්. power එක off කරපුවම RAM එක ගියා. හරි? ඒකේ data ටික මකලා දා ගන්නවා. right. Storing කියලා කියන්නේ safe storing information that is generated by information systems. Safely storing. So safely storing කියන එකට ඔයාලට ගන්න බෑ RAM ROM වගේ දේවල්, right? hard disk, floppy disk, memory card, pen drive, tape, CD කියන දේවල් ගන්න පුළුවන්. And next, feedback. Evaluation or uncover of comments of input through forwarding the output. feedback කියලා කියන්නේ මොකක්ද?
අපි දැන් හිතන්න ඉන්ෆර්මේෂන් සිස්ටම් එක තියෙනවා මෙතන සිස්ටම් එකට ඔයා ඉන්පුට් දෙනවා අරගෙන අවුට්පුට් දෙනවා අවුට්පුට් එක දිහා බලලා මොකද කරන්නේ ඔයා ෆීඩ්බැක් එක දෙනවා ඒ කියන්නේ කමෙන්ට්ස් දෙනවා වගේ කමෙන්ට්ස් දෙනවා that is feedbacks අමුතු දේවල් නෙවෙයි සරල දේවල් තියෙන්නේ right functions of an operate or information system can be shown through diagram මේ diagram එක ගැන කියන්නේ right again functions of information system can be shown through following diagram computerized information system consists of following දේවල් ටික තියෙනවා අපිට තියෙනවා මෙතන casing එක කියලා කියන්නේ කම්පියුටරේ casing එක ඇත්තම කම්පියුටර් කියලා කියන්නේ මේක ඇතුලේ තියෙන අර chip එකනේ පොඩි CPU එකනේ තියෙන පොඩි හතරස් පොඩි කියලා කිව්වේ ID එකක් ගන්නවා මම පෙන්නන්නම් ඕන්නම් what is CPU එකක් කියලා ගත්තාම CPU මෙතින්නේ ඔය තියෙන CPU නැතු අර උගන් ලොකුවට පේන පෙට්ටිය ඇවිල්ලා ඒක සිස්ටම් යුනිට් එක. හරි ඒක CPU එක නෙවෙයි. මේ සිස්ටම් යුනිට් කියන්නේ what? මොනවා? සිස්ටම් යුනිට් කියලා ගහනවා. සිස්ටම් යුනිට් කියලා ගෙවුවම මොකක්ද දෙන පින්තූරේ? මෙතින් සම්පූර්ණ කේසින් එකත් එක්ක ඔක්කොම ඉන්නේ. ඔය තියෙන සිස්ටම් යුනිට් එක මුළු එකම. මෙතින් දැක්කද? කම්පැනි කේස් එකත් එක්ක ඔක්කොම ඉන්නේ. සිස්ටම් යුනිට් එක. ඒක ඇතුළේ තියෙන අර පොඩි එක තමයි CPU එක කියලා කියන්නේ. Central Processing Unit එක. නැත්නම් microchip එක. right මේ මොකද? okay හරි. එතකොට ඒකෙන් තමයි මේ ඔක්කොම ටික කරන්නේ. එතකොට මේ output devices, input devices, storage devices ඔක්කොම එකතු වෙලා තමයි system එක හැදලා තියෙන්නේ. එතනදී hardware. All physical components in the information system are known as hardware. Physical components කියන්නේ අතින් අල්ලන්න පුළුවන් මේ ඔක්කොම ඇවිල්ලා hardwares කියලා අපි කියනවා. ඊට පස්සේ software කියලා කියන්නේ අපි මේ සිස්ටම් එකට ඉන්ස්ටෝල් කරන programs වගේ දේවල්. එතකොට මේක ඇතුළේ ඉන්ස්ටෝල් කරන ඔක්කොම දේවල් අපිට කියන්න පුළුවන්. Windows කියලා ගත්තොත් system software. අපි මේ පාවිච්චි කරන Word එක ඇවිල්ලා application software එකක්. එක වර්ගය තියෙනවා. application softwares තියෙනවා, system softwares තියෙනවා. ඔය විදිහට softwares පාවිච්චි කරලා තමයි අර hardware එකට අපේ වැඩ ගන්න පුළුවන්. ඒකත් හරියට අපේ මිනිස් ඇටසැකිල්ල වගේ. අපි මිනිස් ඇඟ වගේ. අපේ ඇඟ තියෙනවා. හැබැයි ප්‍රාණය නැත්නම් සෝල් එක කියන්නේ software එක. සෝල් එක ඇඟ ඇතුලේ නැත්තම් සෝල් එක අපිට අල්ලන්නත් බෑනේ. ඇඟ ඇතුලේ නැත්තම් අපිට මේ නිකන් ඇඟින් වැඩක් නැහැ. තේරුණා නේද? So hardware is useless without software. Right. ඊට පස්සේ තව වේයා එකක් ඉන්නවා. ඒ තමයි live වේයා. ඔය මුකුත් තිබ්බත් වැඩක් නැහැ. ඒකේ වැඩ ගන්න අදාළ මිනිස්සයා ඒකේ උස්සරහා නැත්තයි. ඒ කියන්නේ අපි මේ කම්පියුටර්ස් වලින් වැඩ ගන්න මිනිස්සු අපි තමයි live වේයා එක. හරි users or consumers of the information system are live වේයා. හරි live වේයා කියන එක අමතක කරන්න හරි ලේසි. මේ දේවල් මතක තියාගන්න එක. and data කියන එක ආයෙ මෙතන පොඩ්ඩක් දාලා තියෙනවා basic factors, numbers, data entered into information system, procedures කියලා කියන්නේ මොනවද? agreement, regulations, policies established to control the functions and components of the information system are known as procedures. but මේ කතා කරන්නේ functions of an information system. හරි? එතකොට computerized information systems වල තියෙන functions and තියෙන components and functions in data procedures ඔක්කොම තියෙනවා. ඒ වගේම firmware එක. firmware එක කියලා කියන්නේ computer programs stored permanently in chip that are in the components known by example microchip IC. ඒ කියන්නේ අපි ගන්නවා නම් කම්පියුටර් එකක් ඒ කම්පියුටර් එක ගනිද්දිම කම්පියුටර් එකේ වෙනස් කරන්න බැරි software එකක් දාලා එවනවා. that is firmware. හරි BIOS එක කියලා කියන්නේ අපි කම්පියුටර් එකක ICT කරන ළමයි නම් දන්නවා. අනිත් ළමයි දන්නවද නැද්ද? දන්නේ නැහැ. BIOS එක කියලා එකක් දාලා එවනවා. දැන් BIOS කියලා කිව්වම ඉන්ටර්නෙට් එකේ සර්ච් කරාම ඉන්නේ basic input output system. යා එහෙම තමයි. basic input output system කියන wording එකකින් උඩ තේරුම් ගන්න බෑ. but BIOS කියන එක ටිකක් complex දෙයක් ඊට වඩා. හරි. ඒක ඇවිල්ලා අපිට ඒක අදාළ වෙන්නේ නැහැ. මොකද firmware කියලා කියන්නේ අපිට වෙනස් කරන්න බැරි software එකක්. right. ඉතින් ඒ ටිකෙන් පස්සේ අපි බලමු importance and necessity of an information system. අර මම කලින් කියනවා කියලා. information අපිට information system එක ඇයි අවශ්‍යතාව? අපිට මොකකටද information system එකක් ඕන වෙන්නේ? the information system එකේ තියෙන components මොනවාද? hardware, software,
liveware, data, procedures and firmware components. එහෙම නැත්නම් functions කියලා ගත්තොත් මොනවද functions? Functions කියලා ගත්තොත් you can say functions of information system: input, processing, output and storing and feedback. ඒවත් තමයි functions. Right? එතනම් පටල ගන්න එපා කියපු දේවල්. හරිද? information system එකක functions කිව්වොත් මොනවාද? components කිව්වොත් මොනවාද? functions කියලා කිව්වොත් input, processing, output, storing and feedback. එතකොට components කියලා කිව්වොත් hardware, software, liveware, firmware, data, procedures වගේ දේවල්. Right? ඊට පස්සේ කතා කරන්නේ importances of this information system. අපිට මොන එකකටද මේ මොන එකකටද මේ information system සයි අපිට ඕනේ to make decisions relevant to management. කට්ටියට මේ වැඩ ඉක්මනට කරගන්න to achieve the goals and objectives of the organizations. අපේ organization එකේ goals and objectives achieve කරගන්න to fulfill the daily functions of the business accurately and successfully. Words are important. Accurately and successfully. තිතරම නිවැරදිව කරගන්න ඕනේ. මිනිස්සු කරද්දි වරදිනවා. system එකකින් සිද්ධ වෙද්දි වරදින්න බෑ. To improve the productivity එක වැඩි කරගන්න. හරියට අර human resource management එකේ තියෙන ඔක්කොම productivity වැඩි කරගන්න. To minimize resource wastage මේක නම් very important. මොකද මේක තමයි main එක. අපේ resource wastage එක ගොඩක් අඩු කරගන්න පුළුවන්. එතකොට continue operational activities අපේ system එක automatic කරලා තිබ්බම මේවා දිගටම continue වෙනවා. ඒකට වැඩිපුර බලයක් දෙන්න ඕනේ නැහැ. ඒ වගේම errors minimize වෙනවා නෙමෙයි errors no errors actually. coding වල එහෙම නැත්නම් program එකේ error එකක් තිබ්බොත් එහෙම නැත්නම් වෙන මොකක් කර ප්‍රශ්න තිබ්බොත් ඇරෙන්නේ errors නම් නැති තරම්. to minimize errors and storage space. දැන් file වල අපි ඔක්කොම manage කරනවා නම් අපිට ඒකට ගොඩක් storage අවශ්‍ය වෙනවා. ඉතින් computerized විදිහට කරනවා නම් අපිට ඒක storage එකක් කියලා කියන්නේ නිකන් hard disk එකක් විතරයි. බර ගාණක් files පොඩි hard disk එකක දාලා තියාගන්න පුළුවන්. පොඩි pen drive එකක දාලා තියාගන්න පුළුවන්. So information systems අපිට ඕන වෙන්නේ මෙන්න මේ දේවල් නිසා. මේ හතෙන් පහක්වත් හොඳට මතක තියාගෙන ඉන්න. ඉතින් expected functions through effective information system. මේ විදිහට ඇහුවොත් what are the expected functions or activities through an effective information system? You can say these things. මෙතන පොඩ්ඩක් හරි ඔය විදිහට ගන්න. මෙතන 6 මේකට තියෙනවානේ. Communicating information to the relevant parties accurately, assisting in the upliftment of quality product, assisting in minimizing the cost of the institute. අපේ institute එකේ cost එක ගොඩක් අඩු වෙනවා. Providing a situation to face the competition successfully. අපේ වැඩ හොඳට optimize වෙන නිසා අපිට හොඳට competition එකට face කරන්න පුළුවන්. Right? Ascertaining the successfulness of the managerial functions, providing relevant information to required parties on required time. Expected functions. පොඩ්ඩක් ඒ ටික නම් බලා ගන්න. හොඳයි next blank page එකක් ඇවිල්ලා තියෙනවා. Just neglect it. Classify information system. අපි කලින් information තමයි classify කරේ. දැන් අපි information system කියන එක ගොඩක් ලොකු වෙනසක් නැහැ. information system කියන එක classify කරන්න යන්නේ ඔය තියෙන diagram එක හරහා ඒක අපිට කරගන්න පුළුවන්. මෙතන ඉස්සර බලන්න various criteria used for classification of information system. මොන පැතිවලද අපි මේක classify කරන්න යන්නේ according to the level of usage. according to the usage කියලා ආයිත් ඇවිල්ලා තියෙනවා according to managerial function. sorry according to the level of usage හරි according to the usage hari according to the managerial functions. ඔය තුන පොඩ්ඩක් කඩපාඩම් කරගන්න මොන බේස් කරගෙනද අපි information systems business වල classify කරන්න කියලා. මේ diagram එක දිහා හොඳට බලන්න. අර මම කියපු kind of information system groups served. ඒ කියන්නේ මේ පැත්තේ තියෙන්නේ මොන කට්ටියද අපි මේ information system තියෙන්නේ. එතකොට එක එක level එකේ කට්ටියට මොන જાති information systems ද තියෙන්නේ කියන එක මේ පැත්තේ තියෙනවා. හරිද? අපි යටින් දැන් යමු. දැන් යටින් යන්නේ ඉස්සලා අපි දන්නා operational
මිඩල් ලෙවල් ඔය මොන ලෙවල් එකෙත් හියුමන් රිසෝස් එක තියෙනවා accounting පැත්ත බලන finance පැත්ත බලන manufacturing පැත්ත බලන sales and marketing පැත්ත බලන කෙනෙක් ඉන්නවා ඔය මොන ලෙවල් එකේ හිටියත් operational level එකේ knowledge level එකේ management level එකේ strategic level එකේ හිටියත් මේ පැති වෙන වෙනම බලන්න කට්ටිය ඉන්නවා ඉතින් ඒ ටික යටින් ඔය විදිහට දාලා තියෙනවා ඉතින් කවුද groups operational level එකේ ඉන්න කට්ටියට operational level softwares තියෙනවා knowledge and data workers ලට knowledge level එකේ KMS කියලා knowledge management systems තියෙනවා operational management වල තියෙන කට්ටියට තියෙනවා transaction processing systems TPS වගේ දේවල් තියෙනවා middle managers ලට කොහොම නිකන් normal management softwares තියෙනවා senior managers ලට executive management systems තියෙනවා right අපි බලමු තියෙන කියලා තව දේවල් තියෙනවා CMS එක කියලා තියෙනවා එතකොට ඔය විදිහට තමයි level එකෙන් level එකට ගැලපෙන කට්ටියට ගැලපෙන විදිය softwares හදලා තියෙනවා හරි නේද කියන්න ඕන දේ අන්න ඒකයි level එකෙන් level එකට ගැලපෙන අයට ගැලපෙන softwares හදලා තියෙනවා and when you go further you can see according to the level of usage there are 4 types of information systems according to the level of usage strategic level management level knowledge level operational level ඒ කියන්නේ මෙන්න මේ තියෙන්නේ මේ මේකේ තියෙන උඩින් පල්ලෙහාට 4 levels මේ තියෙන levels ටික තේරුණාද මේ තියෙන 4 levels ටික strategic මේ පැත්තේ strategic management knowledge operational level තේරුණාද මේ තමයි levels 4 මේ තමයි levels 4 ඉතින් බලමු strategic level කියලා ගත්තාම you can see the information system that assists to top managers of the organization to make strategic decisions. ඒ කියන්නේ මේ information system ඇවිල්ලා උඩම කට්ටියට decision ගන්න support කරන systems තමයි strategic level එකේ කට්ටියට හම්බෙන්නේ. As well as to solve internal and external problems. එතකොට මේවා හම්බෙන්නේ chairmans ලාට managers ලාට වගේ කට්ටියට. This level managers makes decision which would decide the future path. එතකොට ඉස්සරහට සිද්ධ වෙන දේවල් decide කරන්න වගේම long term existence එකකට help වෙන decisions ගන්න තමයි strategic level information systems අපිට උදව් කරන්නේ. කාටද උදව් කරන්නේ? top level එහෙම නැත්නම් strategic level managers ලාට. chairmans ලාට උඩ කට්ටියට. මේ නෝට් එක පුරු සම්පූර්ණයෙන් කියව ගන්න මම මෙතන හැම එකම කියවන්න ගියොත් එහෙම this won't be a good thing management level information systems කියලා කියන්නේ type of system that assist to middle level managers to make decisions monitor and control ඒවනේ ඒගොල්ලන්ගේ functions මම ඒකයි කිව්වේ management lesson එක හොඳට බලලා ඉන්න එතකොට මේ වැඩේ ඔයගලන්ට මාරම ලේසියි මොකද මේ ඔක්කොම levels අපි ඒ lesson එකේ කතා කරලා තියෙන්නේ This system is used to implement and control activities accordingly with the decisions made by strategic level managers ලා. මේ කතා කරන්නේ managers ලා ගැන. අර ටිකක් second level එකේ. උඩින් ඉඳන් පහළට එනකොට තිබ්බ second level එකේ. ඊට පස්සේ knowledge level කියලා කියන්නේ දැනුමත් එක්ක නැත්නම් data එක්ක වැඩ කරන කට්ටිය. Knowledge employees and data employees are two types of employees at this level. මේ level එකේ knowledge employees ලා ඉන්නවා data employees ලා ඉන්නවා. Knowledge employees are there as well as data employees are there. The information systems that are used by them are known as knowledge level information systems. Knowledge management system. These information systems are used for discovering and organizing and integrating new knowledge. අලුත් දැනුම හම්බෙනකොට ඒ දැනුම පිළිවෙලකට ගබඩා කරන්න ඒ දැනුමෙන් අවශ්‍ය වැඩ කරගන්න හරි ඒ කියන්නේ දැන් දැනුම එනකොට දැන් දැනුම කියන දේ තියෙන මිනිස්සුන්ගේ ඔළුවලනේ මිනිස්සෙක් කෙනවා එම්ප්ලොයි කෙනෙක් කෙනවා මෙයාගේ knowledge එක ටිකක් expert නම් මෙයා අපි එක දාගන්නවා අපේ KMS system එකට අපි ඊට පස්සේ හැමෝටම මෙයාගේ knowledge එකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් නේද මෙයාගේ knowledge එකෙන් ඊට පස්සේ හැමෝටම මේ system එක තියෙදි මෙයාගේ දැනුම අපිට මේ ඔක්කොමන්ටම මේ උදව් ගන්න පුළුවන් KMS එකෙන් so that is the thing that they are doing
in knowledge level information. So මෙතන යට තවත් තියෙනවා these information systems are used for discovering, organizing, I mean, data employees are the employees such as clerk, computer operators who engage in activities like copying the information, distributing the information. අර මම කියපු වැඩේ කරන එක level වල කට්ටිය තමයි ඔය. කියන්නේ කිව්වනේ දැන් knowledge base එකක් හදද්දී එක කට්ටියගෙන් knowledge අපි ගන්න ඕනේ. ඒ වැඩේ කරන්න පුළුවන් clerk. ඉතින් මේ වැඩේ කරද්දී ඒවා පිළිවෙලකට කරන්න නම් computer operators ලා ඉන්න ඕනේ. ඉතින් ඒ කට්ටිය තමයි ඔය. idea එක යන්න ඇතිනේ. right මේ පළවෙනි points දෙකෙන් ඔයගලන්ට මේක define කරගන්න පුළුවන්. operational level කියලා කිව්වම transactions කරන කට්ටිය, accounting handle කරන කට්ටිය, ඒ කට්ටියනේ. The information systems that assist operational managers to make decisions on the basic activities and the transactions of the business are known by this. මම කිව්වේ transactions. Information such as sales, salary of receipt of money, depositing money වගේ accounting related දේවල් ටික process කරන්නේ කවුද? මෙන්න මේ operational level information systems තමයි මේ ඔය වෙලා accounting related දේවල් ටික process කරන්නේ, transactions related දේවල් ටික process කරන්නේ. ඊට පස්සේ managerial employees of the operational level like supervisors, stockkeepers වගේ කට්ටිය තමයි මේ level එකේ ඉන්නේ. හරි නේද? right. Classification of information system on usage. ඔන්න මම level of level එක පැත්තෙන් classify කරගත්තා. level එක පැත්තෙන් මම classify කරලා ඉවරයි. දැන් usage. මේක පාවිච්චි කරන විදිහ අනුව. Executive support system okay ESS very important. ESS කියලා කියන්නේ අර උඩ level එකේ මම කිව්වේ strategic level එකේ උඩම කට්ටිය ඉන්නේ. ඒ කට්ටිය පාවිච්චි කරන information systems. These are information system operated at strategic level. Information systems that have been developed to provide the required information to top level managers to make decisions. මම කිව්වේ මේ ඇවිල්ලා එකම දේ වර්ගීකරණය කරන එක ක්‍රම විතරයි. මේ ESS කියන ඒවා පාවිච්චි කරන්නේ කවුද? strategic level information systems තමයි මේ ESS කියලා කියන්නේ. මෙතන strategic level information systems අතනදී ESS. මේ මොකද අපි මෙතනදී කතා කරන්නේ level of usage. දැන් කතා කරන්නේ usage ගැන. අපි කෙලින්ම පාවිච්චි කරන නම පාවිච්චි කරනවා ESS executive support system. තේරුණා නේද? එතකොට මෙතන මේ diagram එක ගැන හිතන්න එපා ඉතින්. ඊට පස්සේ decision support system. ඊට ටිකක් යට කට්ටියට. These are information systems that use at management level. the second level එකේ කතා කරේ. ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ DSS. DSI නෙවෙයි DSS. Decision support system. Decisions ගන්න උදව් කරන systems තියෙනවා. These can be introduced as type of systems with analytical ability to assist middle level managers to make uniform, structured and semi-structured decisions. සරල දෙයක් ටිකක් බර වචන දාලා කියලා දෙන්නේ නේ. Uniform, structured and semi-structured decisions ගන්නයි කියන්නේ. කොහොම හරි decisions. අනිත් ඔක්කොම වෙලා adjectives නේ. තොරතුරු මේ මොනවාද? තීරණ ගන්න උදව් කරන දේවල්. හරි. Structured decisions කියලා කිව්වහම තියෙනවා calculating of EOQ according to a formula. Structured calculations factor. Semi-structured කිව්වහම අපි invest කරන්නේ කොයි පැත්තටද වගේ දේවල්. එතනදී අවිල්ලා අපි නිකන් guess කරන දේවලුත් තියෙනවානේ. Evaluating decisions. Investment evaluation decisions කියලා ගත්තාම semi-structured. එතකොට these systems are used in various management activities, especially at preparing plans, formulating structures, evaluating alternatives and making decisions, etc. like that. All right, clear? එතකොට management information system MIS ඒක පාවිච්චි කරන්නේ මේගොල්ලෝම තමයි. එකම කට්ටියට system දෙකක් කියලා හිතන්නකෝ. These are information systems that are used at middle management level. Information system that assist middle level managers to make planning, monitor and control. අරකම තමයි. මේක ඇවිල්ලා A level එකම level එකේ decisions ගන්න support කරනවා. මේක ඇවිල්ලා manage කරගන්න support කරනවා. එකම level එකේ. හරි operational කට්ටියට support කරන්නේ office of automation system කියන එක. knowledge එකේ කට්ටියට support කරන්න KMS කියලා එකක් තියෙනවා. මෙතන ඒක දාලා තියෙනවා. knowledge කට්ටියට TPS කියලා එකක් දීලා තියෙනවා. transaction processing කියන එකක්. ඒකත් පාවිච්චි කරන්න පුළුවන්. but best one is KMS. මම හිතන්නේ ඒක දාලා නැතුව ඇති.
TPS කියන එක ගැන දාලා තියෙනවා business intelligence bis එකක් ගැන දාලා තියෙනවා okay however let's talk about all these things management මිස් එකක් කියලා කිව්වහම these are information systems that are used at middle level management level, the information system that assists middle level managers to make planning decisions, monitor and control. Planning decisions ගන්නවා වගේ monitor control. මෙන්න මේ දේවල් ටික කරගන්න තමයි මේක assist වෙන්නේ. එතකොට අර උඩ එක assist වෙන්නේ මොනවටද? To get uniform, to make uniform structured and semi structured decisions. මේක assist වෙන්නේ මෙන්න මේ වැඩේට. අපි මේ definition එකක් ලියද්දි උත්තරයක් ලියද්දි මෙන්න මේ දේවල් තමයි මේ අනිවාර්යෙන් important දාන්න ඕන දේවල්. තේරුණානේ? These are information systems that assist middle level managers to directly reach the current performance and past reports. කල් දාන්න ඕන තේරුම් ගන්න පුළුවන් නම් තේරුම් ගන්න not that much important. ඒ කියන්නේ තියෙන data analyze කරලා පරණ reports analyze කරලා current performance එක analyze කරලා ඉස්සරහට එන කට්ටියව manage කරගන්න ඒක ගැන තමයි කියන්නේ. These systems provide information in the form of reports. Reports විදිහට තමයි මේගොල්ලෝ information දෙන්නේ. හරි? As reports. Specially required locations or period කියන්නේ especially අපිට අවශ්‍ය වෙන information එහෙම නැත්නම් periodically කියන්නේ අපිට මාසෙන් මාසට අවුරුද්දෙන් අවුරුද්දට කියන්නේ ඒ කියන්නේ frequently නැත්නම් annually ඔය විදිහට හම්බෙන්න ඕන විදිහට අපිට හම්බ වෙනවා. දැන් මෙතන periodical reports කියලා ගත්තාම daily sales report එක කියන්න පුළුවන්. monthly කියලා ගත්තාම receipts from debtors reports කියන්න පුළුවන්. special reports කියලා ගත්තාම අපිට කියන්න පුළුවන් providing a report regarding a specific data when management insists for it. Yeah. මේ example එකෙන් ඔයගලන්ට මේ සම්පූර්ණ කතාව තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. right? Office automation system OAS. ඒ කියන්නේ මොකක්ද? අර Microsoft package එකත් මෙන්න මේකට අපිට දාගන්න පුළුවන් Office automation system එකක් විදිහට. හරි? These are the මේක දැන් තේරුම් ගන්න ටිකක් මොලේ තියෙන්න ඕනේ. මුකුත්ම බැරි ළමයට මේ කියන දේ විදිහට තේරුම් ගන්නත් ටිකක් අමාරුයි. කියන්නේ පොඩ්ඩක් මොලේ තියෙන ළමයට මේ වැඩේ අල්ල ගන්න පුළුවන්. හරි? ඒකත් පොඩ්ඩක් තේරුම් ගන්න. ඒකට ඔයා ඉන්නේ මොන ලෙවල් එකේද කියන එක ඔයා තේරුම් ගන්න. හරි නේද? These are information systems that facilitates to copy data and information electronically and communicate with in this same form. Definition එක කොහොම පාඩම් කරගන්නකො but better one is office automation system එකක් කියන්නේ it supports the operational documentational functions of the organization electronically. හරි? So දැන් මෙතනදී කියන්නේ තේරෙන්නේ තමයි these are information systems facilitated to copy data and information electronically and communicate in the same form. ටිකක් වෙනස් විදිහට. These are operated in knowledge level. මෙතනදී කියනවා මේ OAS කියන එක operational level එකේ නෙවෙයි knowledge level එකේ කියලා. But yeah, we can say at knowledge level කියලා. Operational level එකටත් ගන්න පුළුවන්. But better මෙතන කියලා තියෙන දේනේ පැහැදිලිවම කියලා තියෙන දේ knowledge level කියන එකටම ගන්න. Office automation system කියන එක knowledge level කියන එකටම ගන්න. Right? These are used by assist accountants, secretaries, clerks. මේ කවුද පාවිච්චි කරන්නේ? මොකක්ද පොඩ්ඩක් මතක තියාගත්තා. හොඳයි. මෙතන ඊළඟට කියනවා since they engage in distribution as well as in consumption of data, these systems comprise with the techniques for pasting, communicating වගේ දේවල්. කියන්නේ මේ word වගේ දේවල් තමයි. හරි? කොපි කරගන්න පේස් කරගන්න ඊමේල්ස් වන්න අවුට්ලුක් වගේ දේවල් ඔක්කොම ෆැසිලිටිස් තියෙන නිසා office automation systems පාවිච්චි කරනවා for preparation of documents, word processing systems, for communication of information, emails. සරල දේවල් මේ කියන්නේ. knowledge work systems එකකට TPS කියලා කියන්නේ නැහැ. TPS කියලා කියන්නේ transaction process systems. knowledge work system කියලා KWS එහෙම නැත්නම් KMS knowledge management system, knowledge work system. KMS එහෙම නැත්නම් KWS. Right? These are information systems that assist in knowledge employees in generating and integrating new knowledge of the organization. Alright.
දැනුම පැටව් ගහන්න ඕන කරන සිස්ටම් එකක් තමයි. මේක තමයි මම හිතන්නේ ගොඩක්ම ඇඩ්වාන්ස් IT පැත්තෙන් ඇඩ්වාන්ස් එක තමයි KMS කියන එක. හරි? expert systems and smart systems කියලා දේවල් තියෙනවා IT පැත්තෙන් නම්. but මෙතන අපිට ඉගෙන ගන්න තියෙන දේවල් වලින් මෙතනදී ඔයගලන්ට තියෙන දේවල් වලින් ඇඩ්වාන්ස් එක තමයි KMS. අර උඩම කට්ටියට සර්ව් කරන එක ඇඩ්වාන්ස් තමයි. but IT කියන්නේ කෝඩින් පැත්තේ එහෙම නැත්නම් සිස්ටම් එක පැත්තෙන් ඇඩ්වාන්ස් සිස්ටම් එකක් වෙන්නේ මේක හුඟක් වෙලාවට. These are information systems that operate at knowledge level. These are අරකමයි කියන්නේ නේ. එකම දේ මේ ආයි කියන්නේ. These systems are not uniform. Uniform නෑ. හැමතිස්සෙම එකම විදිහට රන් වෙන්නේ නැහැ. එක එක විදිහට ගැලපෙන්න වෙනස් වෙන්න පුළුවන් සිස්ටම් එකක්. Computer aided designing CAD එක. ඒ කියන්නේ මොකක්ද? හිතන්න එන්ජිනියර් කෙනෙක් එන්ජින් එකක් ඩිසයින් කරනවා කියන්නේ. ඩිසයින් කරලා ස්ටෝර් කරන්න පුළුවන් CAD ෆයිල් එකක් විදිහට. Computer aided designing. තේරුණානේ? Like that. Okay. Transaction processing system. TPS මේක නම් fully operational transaction processing system කියනවා. fully operational මේකල මොනවද කියන්නේ කියලා බලමුකෝ. The information system used that process data generation නෙමෙයි data generation. Process used to process data generated from daily operations of an organization are known as transaction processing system. These are the systems used to process basic data generated through frequently occurring functions of an organization. Reporting and necessary updating of data relevant to daily operations. මේවා හිතන්න එපා වැඩිය. සරලව transaction processing system එකක් කියලා කියන්නේ හිතන්න මොකක් හරි ඔයා කම්පියුටර් හදන කට්ටියට කියලා හදා ගන්නවා පොඩි සිස්ටම් එකක් like this. ඔයාගේ transactions ටික ඔක්කොම කම්පියුටරේට එන්ටර් කරනවා. ඊට පස්සේ ඔයාගේ daily transactions ටික එක table එකකට ලස්සනට වැටිලා එනවා. Transaction processing system such a thing. ඔය වගේ පොඩි දෙයක් තමයි transaction processing system එකකින් සිද්ධ වෙන්නේ. අපේ daily records ටික අපිට කරගෙන යන්න පුළුවන් වෙන help කරන system එකක්. Production division එකේ to purchase materials to order materials. Marketing division එකේ to receive selling orders අපිට TPS එක පාවිච්චි කරනවා. Financial accounting division එකේ to prepare budget divisions and the ledgers. You have to prepare general leader නෙමෙයි general ledgers ledger ඔයගේ දේවල් වලට cash payments ඔය දේවල් record කරගන්න වැඩ වලට පාවිච්චි කරන්න පුළුවන් මේ TPS systems. Human resource division එකේදී මේක කියනවා to prepare sheets to record employee attendance වගේ දේවල් වලට. කියන්නේ මේ එක එක division වලට ගැලපෙන්න මේ TPS හදලා තියෙනවා. හරි මම අර example එකක් විතරයි කිව්වේ. all right. ඉතින් ඒක යටට ගියන් පස්සේ ඔයගොල්ලෝ මෙතනින් බලා ගන්න පුළුවන් business intelligence system. මේක තමයි smart නේද? These systems that strengthen the executive support system. කියන්නේ උඩම level එක. උඩම කියන්නේ owners ලා. These systems are developed using data and information which are to be used for decision support systems. These systems that comprise of the abilities. මේකට තියෙන abilities පොඩ්ඩක් බලන්න. In abilities, process, technological uses and practices on the Altica. Even though systems are classified on usage in the above manner, there are interrelationship among these systems. The BIS එකක් කියලා කියන්නේ අර ඔක්කොම වල එකතුවක්. BIS එකක් කියලා කියන්නේ මොකද්ද සරලවම අර ඔක්කොම වල එකතු වුණාම ඒක BIS එකක්. එතකොට ඒක ඕන වෙන්නේ owners ලාට. මේ තියෙන්නේ executive support system එක to top මේ strategic level කට්ටියට DSS එක මිස් එක ඇවිල්ලා කාටද management level කට්ටියට මේක knowledge level කට්ටියට මේක ඇවිල්ලා operational level කට්ටියට ඔය ඔක්කොම මේ විදිහට එකිනෙකට හැම එකක්ම interact වෙනවා නේ මේ පේනවා හැම එකම එකිනෙකට interact වෙනවා ඔය මේ arrows වලින් පෙන්නන්නේ interact වෙනවායි කියන එක ඒ කොහොම interact වෙන මේ ඔක්කොම ඇවිල්ලා මොකද්ද කියනවා business information system right so business intelligence system අපි තව පල්ලයට ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා.
The above arrowhead shows the directions of flow data. Accordingly, මේ arrowheads වල පොඩ්ඩක් බලන්න. පොඩ්ඩක් මිස් වුණා. මම කිව්වනේ නිකන් ඔහේ තියෙන්නේ කියලා. ඔහේ නෙමෙයි තියෙන්නේ. මේ ඔපරේෂනල් ලෙවල් එකේ ඉන්න කට්ටිය තමයි ඉස්සෙල්ලාම හැමෝටම data serve කරන්නේ. පේනව නේද? ඔපරේෂනල් ලෙවල් එකේ ඉන්න කට්ටිය තමයි හැමෝටම data දෙන්නේ. තේරුණාද? මෙයාගේ data එන්නේ. එයා data එකිනෙක අර එලියෙන් generate කරගන්නවා. මෙයාගෙන් තමයි හැමෝටම data හම්බෙන්නේ. හරිද? knowledge එකට data මෙයාගෙනුත් එනවා. මෙයාගෙනුත් එනවා. මෙයා data මෙයාටයි දෙනවා. ඒ කියන්නේ කවදාවත් knowledge එකක් TPS system එකකට data දෙනවා. ඒක සිද්ධ වෙන්නේ නැහැ. TPS එක ඇවිල්ලා එදිනදා දේවල් වලින් එයාලා data generate කරගන්න කට්ටිය. මිස් එකට නම් හැමෝගෙම data එනවා. එතකොට මිස් එක සර්ව් කරන්නේ ඊට වඩා පොඩ උඩින් ඉන්න කට්ටියට. මිස් එක data දෙන්නේ ඒ කියන්නේ මෙහෙමයි. මෙයාගෙන් එලියට දාන එකක් ඉන්ෆෝමේෂන් වුණාට මේ ඉන්ෆෝමේෂන් එක මෙයාට data එකක්. තේරුණාද? ඒක මෙයාට යද්දි මෙයාට මෙයා එලියට දාන ඉන්ෆෝමේෂන් එකක් වුණාට ඒක මිස් එකට ඒක data එකක්. එතකොට මිස් එක සර්ව් කරන්නේ එයාට වඩා උඩ කට්ටියට. හැබැයි අන්තිමට ඔක්කොම එන්නේ මෙයාට. මෙයා කාටවත් සර්ව් කරන්නේ නැහැ. මෙයා සර්ව් කරන්නේ කෙලින්ම ඕනර්ස්ලට පෙන්නනවා. ඕනර්ස්ලට වෙන්න ඕන දේ පෙන්නනවා. අපි තිබ්බ data ටික ඇනලයිස් කරලා සමරි එකක් දාලා පෙන්නන එක විතරයි මෙයා කරන්නේ. කෙලින්ම ඕනර්ස්ලට. මෙයාගෙන් තවත් සිස්ටම් එකකට data එළියට ගලන්නේ නැහැ. මේ ඇවිල්ලා දැන් ඔයාලට තේරෙන්නේ මෙතන අපි කතා කරන්නේ ඉන්පුට් අවුට්පුට් නෙවෙයි සිස්ටම් එකකින් තවත් සිස්ටම් එකකට data ගලන එක. TPS එකෙන් හැම එකකටම ගලන්න පුළුවන්. without this. මොකද මේකට ගලන්නේ මේකේ ඉමිස් එකේ. ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන් හොඳ ඩයග්‍රෑම් එකක් තමයි මේක. ලස්සනට තියෙන ඩයග්‍රෑම් එකක්. very හොඳ ඩයග්‍රෑම් එකක්. so this is this TPS එකෙන් තමයි මේ අනිත් එකට මේ තුනට data ගලන්නේ. මේවා වෙනස් වෙන්න බෑ. මේ arrows නීදිරම තියන්න. it's better. very useful. මේ diagram එක කොහොම පාඩම් කරගන්න. then the above arrowheads are the directions of flow data. එක හරි. according to the transaction processing system of data මම දැන් කියලා දීපු ටික තමයි ඔය තියෙන්නේ. interrelationships among information systems we saw. මෙතනට එන්න ඕන diagram එක තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. so don't think about it. ඊළඟට තියෙන්නේ classifies information system according to management functions. management functions වලට අනුව මේක classify කරන්නලු. ඊට පස්සේ අපිට network ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න තියෙනවා. then you can finish it. හොඳයි. management functions අනුව අර මම මේ diagram එකට ආයෙ ආවොත් මෙතන අර උඩින් තිබෙන diagram එකක්. ඒ කියන්නේ management functions කියලා කියන්නේ මෙන්න මේවා. මේවට අනුව sales marketing manufacturing finance. ඕවට අනුව classify කරොත් අපි හැම පැත්තම classify කරා නේද? අපි මේ පැත්තට classify කරා. මේ පැත්තට classify කරා. දැන් අපි මේ පැත්තට classify කරා. right? හරි මෙතන තියෙනවා දැන් classify හරි information can be classified by considering the fact that to which management function it performs. හොඳයි. operation information systems used to process information needed for operational activities. operational activities වලට ඕනේ operation information system. marketing activities වලට ඕනේ marketing information system. financial activities වලට ඕනේ financial and accounting information system. human resource වැඩ වලට ඕනේ human resource information system. research and development වැඩ වලට ඕනේ research and development information system. even though the information systems that are in the organization are classified into management function, there is a interrelationship among them. ඒ අතර තියෙන interrelationships වෙනවා. වර්ගීකරණය කරාට මේ ඔක්කොම system එකිනෙකට interrelated. තේරෙනවනේ? හොඳයි. presenting a new advertisement. මෙතන විල example එකක් තියෙනවා. you can read it and identify කියන්නේ මොකක්ද කියලා. ඒක මම මෙතන explain කරන්න යන්නේ නැහැ. so මෙතන මෙන්න තියෙන්නේ functional business systems. ඔයාලට මෙතන diagram එකේ marketing operational ඒවට තියෙන functions ඒ කියන්නේ මේ කෙනෙක්ට කරන්න තියෙන වැඩ තියෙනවා. production operations වල තියෙනවා production and operations පැත්තේ තියෙනවා manufacturing and process control වගේ දේවල් human resource පැත්තේ තියෙනවා
ඔය වගේ දේවල් තියෙනවා. මේ image එක පොඩ්ඩක් බලන්න. මේ වැඩි දෙයක් නැහැ නේද? Finance පැත්තෙන් cash management, that's not that much important. Information technology: acquisition, processing, storing, delivering of verbal, pictorial, alphabetical and numerical information through telecommunication of the computer technology can be stated as information technology. එක ඉදි definitions තියෙනවා. ඉතින් මෙතනදී අපිට පාවිච්චි කරන්න වෙන්නේ acquisition of acquire කරගත්ත data, processing හරියට process කරලා, storing අපි ඒවා ගබඩා කරලා tables වල ගබඩා කරලා, and delivery ඊට පස්සේ අපි මේවා deliver කරලා, delivering of what? Verbal, pictorial, alphabetical and numerical information. අපි information present කරන්න පුළුවන් verbally, pictorially, alphabetically, numerically informations and through what? මේවා කොහොමද අපි deliver කරන්නේ? Through telecommunication and computer technology. ඒතකොට ඒක තමයි information technology කියලා කියන්නේ. හරි නේද? ඔයාලගේ definition එක පැහැදිලිනේ. සරලව කියලා දුන්නා definition එක මොකක්ද කියලා. දැන් ඔයගොල්ලන්ට මේක පාඩම් කරගන්නත් ලේසි. Acquisition, processing, storing and delivering of verbal, pictorial, alphabetical and numerical information through telecommunication and computer technology is information technology. හොඳයි. මෙතන information technology is an integration of various technological fields. Information technology is an integration of various technological fields. එක fields වල සම්බන්ධිත එකතුවක්. ඔක්කොමල්ල එකතු වෙලා තමයි IT කියන එක හැදලා තියෙන්නේ. Information technology කියන එක හැදලා තියෙන්නේ. Computer technology: the study of calculations that take place in the information systems is known as computer technology. Computing කරන ළමයිවත් මෙහෙම definition එකක් පාඩම් කරන්නේ නැහැ අතට. IT කරන ළමයිවත් computer technology ගැන මේ විදිහේ definition එකක් පාඩම් කරන්නේ නැහැ. So මේක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. The study of calculations that take place in information systems. Information system ඇතුළේ ඇත්ත තමයි calculations සිද්ධ වෙන්නේ. කොට ඒවා ගැන study එක තමයි computing technology කියලා කියන්නේ. Hari, since the marine equipment that does calculations is being computer at present, this is sometimes called computer technology. Marine equipments ships example accordingly, a person who studies information technology should also study the computer technology. Information technology computer technology while this field has been improved a lot at present, computer has the ability of calculating billion amounts of calculations accurately within a second. ගොඩාක් calculations එක තප්පරයකින් කරගන්න computer technology එකකට පුළුවන් කියලා තමයි කියන්නේ. ඒක තමයි computing කියන්නේ. Computing means calculating නේ. Computing means calculating. Communication technology means communicating messages deliver කරගන්න. This is communication technology that is used to deliver process data to relevant party. Process කරපු data means what? Process data means information. Process data means information to relevant parties. අදාළ කෙනාට process data. That means informations දෙන්න තමයි communication technology එක තියෙන්නේ. Compute කරලා හදාගන්න process data communication technology use කරලා තමයි අපි අදාළ කෙනාට දෙන්නේ. තේරුණා නේද? එතකොට එතනදී traditional systems වලින් එහා ගිහලා අද පාවිච්චි වෙනවා ගොඩක් updated systems. You can do telephones, Facebook, social media, WhatsApp, එමත් නැත්නම් network වගේ දේවල් එක දේවල් පාවිච්චි වෙනවා. Okay. Information management technology process මේක තමයි අන්තිම component එක information management technology. දැන් මෙතන technologies තුනක integration එකක් තමයි තියෙන්නේ. Computer technology, communication technology and information management technology. ඒතකොට ඒක මෙතන මම දාගන්න like this, something like this. Hi. Process of information. Process of using information resource efficiently and effectively. Management is always efficiently and effectively. අපිට තියෙන information resource එකත් අපි efficiently and effectively හරියට manage කරගන්නවා නම් අන්න ඒක information management technology, right? The process of using information resource efficiently and effectively by managing the computer and communication technology available in the
particular institute is known as information management technology. හරිනේ. එතකොට මේකේ බල්ක් එක ටිකක් ලොකු නිසා තමයි අර දැන් වෙනදා මම කරනවා නම් පේන්ට් එකේ ඕක ලියලා ඔය ඩෙෆිනිෂන් එක පිළිවෙලකට ලියලා ඒක තවත් දුරටත් බ්‍රේක් ඩවුන් කරලානේ මම උගන්වන්නේ. මෙතනදී මේ විදිහට එක දිගට කරන්නේ these are not that much things to memorize. මේක ඇවිල්ලා මතක තියාගන්න ඊතර මහ දේවල් නෙවෙයි. මේ ඇවිල්ලා ඔයගොල්ලෝ දන්න දේවල් වලටම ටිකක් නම් ටිකක් දීලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නම දේවල් වලට නම් ටිකක් දීලායි තියෙන්නේ. ඒ නිසායි මම මේක කියාගෙන යන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඕගනයිසේෂන් එක රන් කරනකොට ඉන්ෆර්මේෂන් තියෙනවා ඒක හරියට මැනේජ් කරගන්න ඕනේ. ඒ කරන වැඩේට ඒක efficiently and effectively manage කරන එකට අපි නමක් දෙලා තියෙන information management technology කියලා. That's it. හරිනේ. So මෙතන description එක දීලා තියෙනවා you can read it even though in institute process ඔය මම අපි කතා කරන දේවල් තමයි තියෙන්නේ. Importance of information technology. මේ කියන්නේ information system ගැන නෙමෙයි information technology. Information system කියන්නේ එකක් information technology කියන්නේ එකක් මේ පාඩමේ හැටියට. හරි නේද? information කියන්නේ එකක්. information ගැන වෙනම කතා කරා information system ගැන වෙනම කතා කරා information technology ගැන වෙනම කතා කරා. ඔය යන්නේ information technology ගැන. එතකොට ඒකේ importance එක තමයි ability to make. ඒ කියන්නේ information technology කියන්නේ with integration of three components. What are the three components? Computer technology, computing, එහෙම නැත්නම් communication technology and information management technology. ඔය තුනේ එකතුවනේ information technology කියලා කියන්නේ අපි. එතකොට ඒකයි අපිට වැදගත් වෙන්නේ ability to make more accurate decisions easily, minimizing the errors. අර එකම importance ටික තමයි. අර informations වලටත් information systems වලටත් තිබ්බ importance ටිකම තමයි මෙතනදි තියෙන්නේ. හරිද? same thing. Benefits of information technology, IT. Information technology කියන එක පාවිච්චි කරන එකෙන් අපිට speed, accuracy, flexibility, reliability, improved quality, management of large quantity of information කියන දේවල් ටික මේ ටික මම කියලා දුන්නා. speed කියන්නේ වේගවත්. අපිට ඉක්මනින් ඒවා handle කරගන්න පුළුවන්, ඉක්මනින් classify කරගන්න පුළුවන්. accuracy කියන්නේ වැරදි වෙන්නේ නැහැ, errors නැහැ. flexibility කියන්නේ එක වැඩවලට එක functions වලට එක මිනිස්සුන්ට මේක පාවිච්චි කරන්න පුළුවන් වෙන්න තියෙනවා. reliability කියන්නේ accuracy වලම ටිකක් කියන්නේ විශ්වාස කරන්න පුළුවන් එකක්. improved quality, management of large quantity of information. ලොකු quantity of information එකක් අර මම කිව්වේ phone numbers ගොඩක් එකපාර handle කරන්න අපිට system එකක් අවශ්‍ය වෙනවා. තවත් මෙතන තියෙනවා less employment. අපිට system එකක් පාවිච්චි කරද්දී ඒ වැඩේ manual කරන්න ඕන කරන human resource එක ඕන වෙන්නේ නැහැ. low space. මිනිස්සුන්ට ඉන්න තියෙන ඊට වඩා පොඩි කම්පියුටර් එකක් තියෙන එක ලේසි. ඒ විදිහට අපිට cost එක අඩු කරගන්නත් පුළුවන්. Those are the benefits. හොඳයි. Now we can go on පොඩ IT පැත්තට බර වෙන්න. Computer networks. We know what are the computer networks. අපේ organizations වලට network කරනවානේ. ඒ කියන්නේ අපේ organization එකේ තියෙන එක department. අපේ organization එකේ තියෙන පුළුවන් HR department එක එක ඔය විදිහට departments තියෙන්න පුළුවන්. ඒක departments වලට computers ඔය විදිහට install කරලා මේව ඔක්කොම communicate කරගන්න පුළුවන් විදිහට ඇතුලේ intranet එකක් හරි ඇතුලේ network එකක් හදනවා. ඉතින් ඔය විදිහට network හදද්දී අපිට local area network, wide area network, LAN, WAN කියන දේවල් පාවිච්චි කරන්න පුළුවන්. තව MAN කියන එක ටිකක් දැනට පාවිච්චි වෙන්නේ නැහැ. ලොකු ඒවට පාවිච්චි වෙනවා ඇති. basically මේ දෙක තමයි පාවිච්චි වෙන්නේ. LAN, WAN. අපි ගෙදර ඉන්න එකක් නම් ඒක ඇවිල්ලා PAN. PAN කියන්නේ personal area network. කියන්නේ අපි ගෙදර computer, mobile phone, wifi router ඔක්කොම connect කරගෙන ඉද්දී ඒක ඇවිල්ලා PAN එකක්. LAN එකක් කියලා කියන්නේ මොකක් හරි organization එකක එක department එකක් ඇතුලේ computers ඔක්කොම තියෙනවා. මේකේ තියෙන මේ එක department එකක් කියලා හිතමුකෝ. ඒක ඇතුලේ තියෙන computers ටික එකිනෙකට connected. එතකොට WAN එකක් කියලා කියන්නේ www, that means internet. It means internet. WAN means internet. හරි නේද? World Wide Web. එතකොට මෙතන internet is a wide area network. internet කියන්නේ wide area network එකක්. www කියන්නේ world wide web කියන්නේ wide area network එකක්. ඉතින් ඒ ටික ඒ තරම් දේවල් මේ ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් දේවල් ටික මම කිව්ව දේවල් ටික හොඳටම ප්‍රමාණවත්. Services provided by the internet. internet එකෙන් අපිට මොනවද හම්බ වෙන්නේ? world wide web. ඒ කියන්නේ අපිට ඕනම website එකක් browse කරන්න හම්බ වෙනවා. Google, Yahoo වගේ ඕනම website එක. අපිට emails යවන්න පුළුවන් අපිට අවශ්‍ය කෙනාට. ෆයිල් ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් එකක් කියලා කියන්නේ නීති රාමුවක්. ඒක ගැන වැඩි හිතන්න එපා. ඕගොල්ලන්ට ඒ වගේ ප්‍රශ්න අහන්න නැහැ. ප්‍රොටෝකෝල් එකක් කියන්නේ rules set එකක්. එතකොට ෆයිල් අපිට ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. හරි අපිට chat කරන්න පුළුවන් WhatsApp වගේ දේවල් වලින්. ඉතින් මෙතන තියෙනවා once ideas අපිට chat කරගන්න පුළුවන් exchange
exchanging views verbally, exchanging scenes, additions, video chatting, අපිට call ගන්න පුළුවන්, voice over internet protocol එක, sound plus text plus video files අපිට share කරගන්න පුළුවන්, chatting facilities, groups හදාගන්න පුළුවන්, ටෙලිකම්පියුටින් කරගන්න පුළුවන්. ටෙලිකම්පියුටින් කියලා කියන්නේ අපිට computers share කරගෙන වැඩ කරන්න පුළුවන්. facility of use another computer connected to the internet. ඒ කියන්නේ අපේ ගෙදර තියෙන කම්පියුටර් එක මම මෙහෙ ඉඳන් පාවිච්චි කරනවා වගේ වැඩක්. ඒ කියන්නේ හිතන්න මම cloud computing වලක් සිද්ධ වෙන්නේ අපි. ඒ කියන්නේ අපි වෙන තැනකින් අරගන්නවා කම්පියුටර් එකක්, ඒක තියෙන්නේ වෙන කවර Amazon හරි Google හරි සර්වර් එකක, අපි ඔන්ලයින් ඒක පාවිච්චි කරනවා. අන්න ඒ වගේ. කොට ඒ තර ලොකු දේවල් මේ මහ ලොකු කොන්සෙප්ට්ස් නේ. හරිම ලේසි, හැමෝම මේ දවස්වල දන්න අප්ඩේටඩ් කොන්සෙප්ට්ස්. ඒව ගැන ගොඩක් වෙලා කතා කරගෙන රැඳින එක ඇත්තටම කාලේ නාස්තියක්. Facilities that can be obtained by a person to day-to-day activities through internet. ඔයාගේ day-to-day activities වලට ඔයාලට මොනවද ගන්න පුළුවන් facilities. මම නම් මේ දේවල් කියන්නත් කැමතියි. මොකද මේ අපි ඔක්කොම දන්න දේවල්නේ. emails, web searching, internet chatting, telephone, මේ දේවල් අයි අපි subject එකක් අතට දාලා ඉගෙන ගන්නවා. මේ අපි දන්න දේවල්. හරි? And for at last, internet can be used to make functions and organizations easily. අපිට ගොඩක් දේවල් වැඩ ලේසි කරගන්න ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න පුළුවන්. මෙතන තියෙන්නේ ඒ වගේ ability to advertise goods, ability to obtain necessary informations of one's competitors. මේ දේවල් ඔයගොල්ලෝ මේ දේවල් පාඩම් කරන්නත් එපා. මම නම් කියන්නේ මේ දේවල් පාඩම් කරන්න එපා. ඔයගොල්ලෝ exam එකට මේවා හිතලා ලියන්න පුළුවන් වෙන්න ඕනේ. Even don't look at this. මේවා හිතලා ලියන්න පුළුවන් දේවල්. හරි, මේක ගැන හිතන්නවත් දෙයක් නෑ. මොකද ඔයගොල්ලෝ දන්න දේනේ හැමදාම e-commerce affairs. දැන් කියන business field එකේ ඉඳි ඔයගොල්ලෝ aware වෙන්න ඕනේ e-commerce ගැන. ඔයගොල්ලෝ Facebook advertise, Facebook යන්න ඕනේ. ඒ කියන්නේ Facebook app එක අයින් කරලා දාලා වැඩ කරන්න කියලා. business අපි කරන්නේ. we are doing ICT. ඒ කියන්නේ අපි ICT පැත්තත් එක්ක තමයි දැන් business එකතු වෙලා තියෙන්නේ. Facebook නැතුව කොහෙත්ම අපිට business එකක් run කරන්න බෑ. ඉතින් businesses වැඩ කරන්නේ අපි Facebook එකට දැන් ගිහිල්ලා බැලුවොත් අපි teams එහෙම තියෙනවා තමයි. ඒත් එක්කම කොච්චරනම් business advertisements අපි දකිනවා. we have to get aware. Please don't uninstall your Facebook app. Addict වෙන්නත් එපා. ඒක ඇයි තමන්ගේ mind control එක. Facebook වලට addict වෙන්නත් එපා. uninstall කරලා දාන්නත් එපා. හරි? Facebook එක පාවිච්චි කරන්න ඕගොල්ලෝ consumers ලා විදිහට නෙමෙයි. ඒ කියන්නේ නිකන් memes බලවල පහලට යන්නේ නෙවෙයි. පාවිච්චි කරන්න ඕගොල්ලන්ගේ business එකක් advertise කරගන්න. ඕගොල්ලෝ අර advertisers ලා පැත්තට යන්න. ඕගොල්ලන්ගේ role එක වෙනස් කරගන්න. Facebook use කර. තේරුණානේ? හරි. So ඒ දේවල් එක මේ lesson එක ඉවරයි. information systems වල ඒ ටික තමයි තියෙන්නේ. තව මොන හරි දේවල් මේ information system කියන පාඩම ගැන දැනගන්න ඕනේ නම් පළහා comment section එකේ comment එකක් දාන්න. එහෙම නැත්නම් description එකේ තියෙන phone number එකට message එකක් දාන්න. එතකොට ඕනම දෙයක් දැනගන්න පුළුවන්. So this is a easy lesson. මේක හරිම සරල lesson එකක්. ගොඩක් අමාරු lesson එකක් නෙවෙයි. systems ටික පාඩම් කරගන්න. systems ටික කිව්වේ අර ESS, DSS සහ BIS business intelligence system එක කොහොමද හැදිලා තියෙන්නේ කියන එක ගැන අන්න ඒ parts පොඩ්ඩක් හොඳට බලා ගන්න. ඒවා සිද්ධ වෙන importance ඒ වගේ දේවල් පොඩ්ඩක් හොඳට බලා ගන්න. ඒකට ඒ දේවල් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ දේවල් ටික හොඳට පාඩම් කරගත්තා නම් හරි. levels ටික බලා ගන්න. ඒ diagrams ඒ අදාළ කොටස් ටික හොඳට explain කරානේ. So that's it. හොඳයි එහෙනම්. Goodbye guys. Let's meet from the financial manager, operational management next. I don't know. මම හිතන්නේ operational management ඇයි ඊළඟට. Let's meet on operational management. Goodbye.